විජ්ජීය ප්‍රකාශන පාඩමේ 12 අභ්‍යාසය මුලින්ම 12 අභ්‍යාසය ප්‍රශ්නාංක 1 ඇපල් ගෙඩියක මිල රුපියල් A ලෙසගෙන එවැනි ඇපල් ගෙඩි 5ක මිල සඳහා විජ්ජීය ප්‍රකාශනයක් ගොඩනගන්න. ඇපල් ගෙඩියක මිල A. මොන මම දැන් ලියනවා මුලින්ම වදන්තිය. ඇපල් ගෙඩියක මිල. ඇපල් ගෙඩියක මිල සමානයි රුපියල් A. අපෙන් අහලා තියෙන පුතේ ඇපල් ගෙඩි 5ක මිල. ඔන්න එහෙනම් ඇපල් ගෙඩි 5ක මිල. ඇපල් ගෙඩි 5ක මිල. හරි ලේසි. රුපියල් 5යි. ඇපල් ගෙඩියක් A නම් ඇපල් ගෙඩි 5ක් 5යි. රෝමිලකම් 2. හරි දාගන්න මේවා හරි නම් හරි දාගන්න. අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10කින් වැඩි නම් අන්නාසි ගෙඩියක මිල සඳහා රුපියල් A ඇසුරින් විජ්ජ ප්‍රකාශනයක් ගොඩනගනවා. දැන් ගන්න අන්නාසි ගෙඩියක මිල. කියලා ගන්න ඕන අන්නාසි ගෙඩියක මිල. කොහොමද ගන්නෙ? ඔන්න පුතේ අපිට මෙහෙම කියලා තියෙනවා මේ. අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10කින් වැඩි. ඒතර අන්නාසි ගෙඩියක් ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10කින් වැඩි කියන්නේ පුතේ අන්නාසි ගෙඩියක මිල 5A ධන 10. 5A එකතු කිරීම 10. අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා 10කින් වැඩි. 5A ධන 10. ඔන්න එහෙනම් විජ්ජ ප්‍රකාශනය. හරි නේද? කොබලන්න මේ දෙකම හරි ළම ඇතුස්සන්න. 5A ධන 10. හරි ළමයි. ඊළඟට කඩහිමියකු පාන් ගෙඩියක් රුපියල් B බැගින් පාන් ගෙඩි 12ක් බේකරියකින් මිලදී ගත්තේය. ඔහු පාන් ගෙඩියක් රුපියල් 3ක ලාභයක් ඇතිව විකුණයි. ඔන්න පුතේ දැන් දෙවෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 2. කඩහිමියකු පාන් ගෙඩියක් රුපියල් B බැගින් පාන් ගෙඩි 12ක් බේකරියකින් කඩහිමියකු පාන් ගෙඩියක් රුපියල් B බැගින් පාන් ගෙඩි 12ක් බේකරියකින් මිලදී ගත්තේය. ඔහු පාන් ගෙඩියක් රුපියල් 3ක ලාභයක් ඇතිව විකුණයි. කඩහිමියා පාන් වලට ගෙවූ මුළු මුදල කීයද? මොකද මෙන්න මෙහෙමයි දැන් මේ කතාව කියන්නේ. කඩහිමියේ පාන් ගෙඩියක් රුපියල් B බැගින් ගෙන ඒ වගේ පාන් ගෙඩි 12ක් අරගෙන. හරිද? 12ක් බේකරියකින් මිලදී ගත්තේය. ඔහු පාන් ගෙඩියක් රුපියල් 3ක ලාභයක් ඇතිව විකුණයි. කඩහිමියා පාන් වලට ගෙවූ මුළු මුදල කීයද? මුලින්ම මම ලියා ගන්නවා පාන් ගෙඩියක් ගත්තේ කීයටද? B කියන මුදලට. පාන් ගෙඩියක ගත් මිල. එහෙම නැත්නම් ගැනුම් මිල. පාන් ගෙඩියක ගැනුම් මිල. නැත්නම් පාන් ගෙඩියක් ගත් මිල. රුපියල් B. ඊළඟට ඒ වගේ පාන් ගෙඩි කීයක්ද? 12. ඔන්න එහෙනම් පාන් ගෙඩි 12ක මිල. ඒ කියන්නේ පුතේ මේ කඩහිමිය පාන් වලට ගෙවූ මුදල තමයි අහන්නේ. කඩහිමියා පාන් වලට ගෙවූ මුදල. පාන් ගෙඩියක් ගත්තේ B මුදලට. ඒ වගේ පාන් ගෙඩි 12ක් ගත්තා. එහෙනම් පුතේ මේ කඩහිමියා ගෙවන්න ඕන 12යි B මුදල.
12යි B මුදලක් ගෙවන්න ඕනේ. හරි නේද? රෝමි ලකම් 2 ඊළඟට කඩහිමියා පාංගෙඩියක් විකුණු මිල කීයද? උන්න එතකොට මේ දැන් පුතේ මේ කඩහිමියා පාංගෙඩියක් B මුදලකට අරගෙන රුපියල් 3ක් තියාගෙන විකුණන්නේ. රුපියල් 3ක් තියාගෙන තමයි විකුණන්නේ. මේ රුපියල් 3ක ලාභයක් ඇතිව විකුණයි. එහෙනම් පාංගෙඩියක විකුණුම් මිල කියන්නේ පුතේ පාංගෙඩියක් ගත්තේ B මුදලට. එහෙනම් රුපියල් 3ක ලාභයක් ඇතුව විකුණනවා කියන්නේ B එකතු කිරීම B එකතු කිරීම 3. පාංගෙඩියක විකුණුම් මිල. සමානයි රුපියල් B එකතු කිරීම 3. රෝමි ලක්කම් 3 ඊළඟට කඩයට පැමිණි අයෙකු පාන් ගෙඩියක් සහ සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 80ක් වූ සීනි ග්‍රෑම් 500ක් මිලදී ගැනීමට ගෙවූ මුළු මුදල කීයද? එතකොට කඩේට ආපු කෙනෙක්ට පුතේ මේ පාන් ගෙඩියක් ගන්න වෙන්නේ B ධන 3ක මුදලකට. හරිද? කඩේට ආපු කෙනෙක්ට පාන් ගෙඩියක් ගන්න වෙන්නේ B ධන 3ක මුදලට. මොකද පාන් ගෙඩිය විකුණන්නේ මේ ගානටනේ. පාන් ගෙඩියක් දැන් කඩේ කෙනා පුතේ පාන් ගෙඩියක් B කියන මුදලට ගත්තට මේක විකිනෙන්නේ B ධන 3ට. තේරුණාද? එතකොට අපෙන් අහලා තියෙන්නේ මේ කඩේට ආපු එක්කෙනෙක් පාන් ගෙඩියකුයි ඊළඟට සීනි කොච්චරක් අරගන්නවද? ග්‍රෑම් 500ක්. සීනි කිලෝ එකක මිල දීලා රුපියල් 80යි කියලා. ඔන්න මම ඒක ගන්නම් මුලින්ම. සීනි කිලෝ එකක මිල සීනි කිලෝ එකක මිල පුතේ රුපියල් 80යි නම් සීනි ග්‍රෑම් 500ක මිල 80යි නම් සීනි ග්‍රෑම් 500ක මිල රුපියල් 40යි. ඒක හරි ලේසි. කිලෝ එකක් 80 නම් ග්‍රෑම් 500ක් කියන්නේ 80 බෙදීම 2යි. රුපියල් 40යි. එහෙනම් පාන් ගෙඩියකුයි සීනි ග්‍රෑම් 500කයි මිල. හරි? එම නිසා පාන් ගෙඩියක හා සීනි ග්‍රෑම් 500ක මිල සමානයි පාන් ගෙඩියක් අරගන්නේ B ධන 3ට. B ධන 3. එකතු කිරීම සීනි 500ක් රුපියල් 40යි. ධන 40. ඔන්න එහෙනම් පුතේ B ධන 40යි 3යි 43යි. ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්ත ළමයි මේ මෙතෙන්ට තිබුණත් ඇති හොඳේ සුළු කරන්න කියලා නෑ. ඒ නිසා මේක නැති වුණාට කමක් නෑ. මෙතෙන් නගා. හරි අවශ්‍ය ළමයි ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින්ම ලියා ගන්න. සර් ඔව් අතන මේ අන්තිම මේකේ සීනි වලින් පස්සේ මොකද්ද තියෙන්නේ? සීනි කිලෝ එකක මිල සීනි ග්‍රෑම් 500ක මිල. නෑ අන්තිම වාක්‍යය සර්. එම නිසා පාන් ගෙඩියක හා සීනි ග්‍රෑම් 500ක මිල. ඒකනේ පුතේ අහලා තියෙන්නේ අපේ. එම නිසා අපෙන් අහලා තියෙන්නේ සීනි ග්‍රෑම් 500කුයි පාන්. දැන් කඩේට ආපු කෙනෙක් පාන් ගෙඩියක් සහ මේ සීනි ග්‍රෑම් 500ක් ගන්නවලු. අයා ගෙවන්න ඕන මුදල තමයි අහන්නේ. මොනවද?
පුතේ දැන් ක්ලාස් එකට ජොයින් වෙච්ච ළමයි ඉන්නවනම් මොකද මේ ළමයිට මම කිව්වා පුතේ මේ අලුත් ගෲප් එකක් හදලා තියෙන්නේ මැසේජ් දාන්න එදා ක්ලාස් එකේදීත් කිව්වා ආයි මැසේජ් උත් දැම්මා තීරි ක්ලාස් දරුවන් මට මැසේජ් එකක් දාන්න ගෲප් එකට ඇඩ් කරන්න අන්තිමට පන්තියේ ලින්ක් එක ආවේ නැතුනම තමයි ළමයි දන්නේ මේ මම ගෲප් එකේ නෑ කියලා හරි ඒතකොට තමයි ළමයි දන්නේ ආනේ මට ලින්ක් එක ඇවිල්ලා නෑනේ මම ගෲප් එකේ නෑනේ ඒතකොට තමයි දන්නේ එතකන් දන්නේ නැහැ. ඊළම ක්ලාස් එකේ දා කිව්වා ක්ලාස් එකේ පුතේ ගෲප් එකක් හදලා තියෙන්නේ පැහැදිලි කරලම කිව්වා මේකේ දාන්න මේ පේපර් ක්ලාස් එකට දාන්න පේපර් ක්ලාස් එකේ විතරයි මේක තමයි දාන්නේ තියරි ක්ලාස් එකේ ඒවා. ඒත් ළමයි මොකද තේරෙන්නේ නැහැ මේ ළමයිට. එහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. හරි නිකන් අර මොන්ටිසෝරි ළමයි ටිකක් වගේ මේක ඉන්නේ. එහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? දැන් ගාම සර් මට ලින්ක් එක ආවේ නැහැ. සර් ලින්ක් එක ආවේ නැහැ. කෝල් ගන්නවා ඉවරයි. එතකොට තමයි දැනගන්නේ ආ මං ගෲප් එකේ නැහැ. දැන් ඉතින් දැම්මට අටක් ගාලා ලින්ක් එක. ඊළඟට 12 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 මීටර එකක් සමානයි සෙන්ටිමීටර් 100ක් කියන්නේ. හරි ඒක අපි දන්නවා. මේසයක දිග මීටර 2කට වඩා සෙන්ටිමීටර් k ප්‍රමාණයක් වැඩිය. මේ අනුව මේසයේ දිග සෙන්ටිමීටර් වලින් දක්වන්න. මොන පුතේ මේසයේ දිග අපෙන් අහනවා. ඔන්නක රූපයකුත් ඇඳලා දීලා තියෙනවා. හරිද? රෝමිලාකම් එක මේසයේ දිග. මේසයේ දිග. මේසයේ දිග පුතේ මීටර් 2කට වඩා සෙන්ටිමීටර් k ප්‍රමාණයක් වැඩිලු. ඒ කියන්නේ ඒකක වර්ග දෙකකින් තියෙන්නේ. එකක් තමයි මීටර අනිත් එක සෙන්ටිමීටර්. එතකොට මේසයේ දිග මීටර 2ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර් නම් ගත්තොත් 200ක්. හරිද? මීටර් 2යි කියන්නේ 2 ගුණ කිරීම 100. එතකොට එනවා 200යි. 2 ගුණ කිරීම 100 ඒ කියන්නේ මීටර සෙන්ටිමීටර් 200කට වඩා k ප්‍රමාණය කිනුත් වැඩි. එහෙනම් ධන k. ඕන්න ඒකකය මොකද්ද සෙන්ටිමීටර්. ඒකකය සෙන්ටිමීටර්. මේක ඔන්න චූට්ටක් සුළු කරගන්න පුළුවන් 200 ධන k සෙන්ටිමීටර්. ඔන්න මේසේ දිග. ඔයගොල්ලෝ මේක ගත්තු ළමයි 200 ධන k. රෝමේ ලක්ෂණ 2. මෙම මේසේ පළල දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුය. මේ අනුව එහි පළල k අඩංගු ප්‍රකාශනයකින් දක්වන්න. මේසේ පළල දැන්. මේසයේ පළල ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. මෙන්න මේසේ පළල දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි. එහෙනම් පුතේ දිග මෙච්චරයිනේ. 200 ධන k නේ. මේකෙන් අඩු වෙන්න ඕන 50ක්. ඔන්න වීජ ප්‍රකාශනය. මේක අපිට උන චූට්ටක් සුළු කරගන්න පුළුවන්. 200න් 50ක් අඩු කරාම 150ක් ධන k. මේකත් හරි මේකත් හරි. ඇයි අපිට මේ වීජ ප්‍රකාශනයකින් දක්වන්න විතරයිනේ තියෙන්නේ. ඒ නිසා මේක ලිව්වත් හරි. සුළු කරන්න කියලා නෑ. පොඩ්ඩක් සුළු කරගත්තත් කමක් නෑ මේක. ලොකු දෙකක් ලොකු දෙයක් නෙවෙයි 250ක් අඩු කරන එක. ඕන්න. මේ දෙකම ලියාගත්තේ තමයි. දොළහේ දෙක අභ්‍යාසය දැන් දොළහේ දෙක අභ්‍යාසය පුතේ මේ වගුවක් දීලා තියෙනවා. පහක් දීලා ඇති වගුව සම්පූර්ණ කරන්න. ප්‍රකාශනයේ ඇති අඥාතය. සිම්පල් ඒ වගේම ප්‍රකාශනයේ පද ඒ බෙදීම 2යි 5යි. ඒක නම් හරි ලේසි. ඒ වගුව පුරවන එක
ප්‍රකාශනයේ ඇති අඤ්ඤාත ඊළඟ එකේ p. ඒතර ප්‍රකාශනයේ පද p බෙදීම 4.8. ඊළඟ එක ප්‍රකාශනයේ ඇති අඤ්ඤාතය x. දැන් මේක නම් p ඊළඟ එකේ x. ඊළඟ පුතේ ප්‍රකාශනයේ තියෙන පද x බෙදීම 5 10. ඊළඟට ප්‍රකාශනයේ ඇති අඤ්ඤාතය y තියෙන පද 25යි y බෙදීම 3යි. 25යි y බෙදීම 3යි. හරි. ඔන්න ඒ වගුව. හරි ළමයි අතුස්සන්න මේ වගුව හරි. හරි ඊළඟට ප්‍රශ්න අංක 2 පහතදී ඇති එක් එක් අවස්ථාව සඳහා වීජීය ප්‍රකාශන ගොඩනගන්න. ප්‍රශ්න අංක 2 මේ 12 2 අභ්‍යාසය ප්‍රශ්න අංක 2 ඒ අර්ථයේ රෝම ඉලක්කම් 1. සංඛ්‍යාවක අගය ඒ වලින් නිරූපිතය. එම සංඛ්‍යාවට හරි අඩකට වඩා 4ක් වැඩි සංඛ්‍යාව වීජීය ප්‍රකාශනයකින් දක්වනවා. ඒකේ හරි අඩකට වඩා 4ක් වැඩි. ඔන්න. හරි දාගන්න. ඊළඟට රෝම ඉලක්කම් 2. අවන්හලක පාන් ගෙඩියක මිල රුපියල් p වේ. පාන් කාලක් සහ රුපියල් 30ක පරිප්පු දීසියක් ගත් අයෙකු ගෙවී යුතු මුළු මුදල වීජ්‍ය ප්‍රකාශනයකින් දක්වන්න. එතකොට පාන් කාලක් පාන් ගෙඩියක් p නම් පාන් කාලක් කියන දේ p බෙදීම 4යි. පාන් ගෙඩියක් p නම් භාගයක් කියන p බෙදීම 2යි. කාලක් නම් p බෙදීම 4යි. ඒ වගේම රුපියල් 30ක් වෙන මේ පරිප්පු දීසියකුත් අරගෙන. එහෙනම් මේකට එකතු වෙනවා රුපියල් 30 පරිප්පු දීසිය. p බෙදීම 4 ධන 30. හරි නේද? ඊළඟ රෝම ඉලක්කම් 3. ගොඩනැගිල්ලක උස එහි දිගෙන් භාගයක දිගකට වඩා මීටර් 5කින් අඩුය. එහි දිග මීටර් L නම් උස දැක්වීමට L අඩංගු වීජීය ප්‍රකාශනයක් ලියන්න. ඔන්න ගොඩනැගිල්ලක උස එහි දිගෙන් භාගයක දිගට වඩා දිගෙන් භාගයක් කියනකොට L බෙදීම 2ක්. දිගෙන් භාගයක දිගට වඩා මීටර් 5කින් අඩුය. එහෙනම් මීටර් 5කිනුත් අඩුයි. 5කුත් අඩුයි තමයි. අඩුය. එහි දිග මීටර් L නම් උස දැක්වීමට L අඩංගු වෙන වීජ ප්‍රකාශනය. L බෙදීම 2 ඍණ 5. රෝම ඉලක්කම් 4 ඊළඟට. සීනි කිලෝ එකෙහි මිල රුපියල් y වේ. සීනි කිලෝ භාගයක් මිලටගෙන රුපියල් 100ක් දුන් විට ආපසු ලැබෙන ඉතිරි මුදල y අඩංගු වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. මොකද සීනි කිලෝ එකක් රුපියල් y වෙනවලු. සීනි කිලෝ භාගයක්. ඒ කියන්නේ y බෙදීම 2ක්. අරගෙන 100ක මුදලක් දුන්නම ආය ලැබෙන ඉතිරි මුදල. ඒතර මේක එක සැරේ ගන්නත් පුළුවන් කෙනෙක්ට. එක සැරේ ගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් වගන්ති ලියලා ගත්තත් කමක් නැහැ. මොකද ඔය පළවෙනි එක නම් කෙලින්ම ගන්න පුළුවන්. මේ කොටස් වගන්ති ලියලා ගත්තත් කමක් නැහැ. මේ රෝම ඉලක්කම් 4 මේ කෙලින් එක සැරේ ගන්න පුළුවන් දරුවෙක් ඉන්නවනම් ගත්තට කමක් නැහැ. මම චුට්ටක් මේකට වගන්තියක් ලියන්න. ඔන්න සීනි කිලෝ එකක මිල. සීනි කිලෝ එකක මිල රුපියල් y. එහෙනම් තේ සීනි කිලෝ භාගයක්. කිලෝ භාගයක මිල රුපියල් y බෙදීම 2යි. ඔන්න y බෙදීම 2යි. හරිද? එතකොට මේ කඩේ මුදලාලිට 100ක් දීලා. එතකොට ගෙවු මුදල රුපියල් 100යි. අපෙන් අහන්නේ ඉතිරි මුදල. ඔන්න එහෙනම් ඉතිරි මුදල රුපියල් 100න් අඩු වෙනවා
y බෙදීම 2. එතකොට 100 අඩු කිරීම y බෙදීම 2යි කියලා මේ උත්තරේ කෙලින්ම ලියලා තිබුණා. හරි. ඔයාලා මේක ලියපු ළමයි අතුස්සන්. මේක හරි ළමයි. හරි. ඔන්න වගන් කොහොමද ගත්තේ? වගන්ති ලියලා ගත්තු ළමයි අතුස්සන් චුට්ටක්. එක සැරේ ආරම්භ වෙන්නේ නේ. හරි කමන්නේ. මේ ටික එක සැරේ ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්න අංක දෙකේම එක සැරේ ලියන්න පුළුවන්. සමහර ගණන් තියෙනවා වගන්ති ලියලා ගන්න ඕනේ. මේක නම් කමන්නේ නැහැ. වගන්ති ලිව්වත් කමන්නේ නැහැ. එක සැරේ ගත්තත් කමන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්න අංක 3. පැන්සල් 12ක් ඇති පැන්සල් පෙට්ටියක මිල රුපියල් x නම්. ඒ කියන්නේ පැන්සල් 12ක මිල තමයි පුතේ x කියන්නේ. නම් එම පෙට්ටියේ ඇති පැන්සලක මිල වීජ්‍ය ප්‍රකාශනයකින් දක්වන්න. හරි ලේසියි. පැන්සල් 12ක් තියෙන පැන්සල් පෙට්ටියක මිල x කියන්නේ පුතේ පැන්සල් 12ක මිල තමයි x කියන්නේ. ඔන්න මම මේක මුලින්ම ලියා ගන්නවා. පැන්සල් 12ක මිල. පැන්සල් 12ක මිල සමානයි රුපියල් x. අපෙන් අහලා තියෙන්නේ පැන්සලක මිල. පැන්සලක මිල සමානයි රුපියල් x බෙදීම 12යි. 12ක් පැන්සල් 12ක් x නම් පැන්සලක් x බෙදීම 12යි. හරි නේද? ඔය ප්‍රශ්න අංක 3 රෝම ඉලක්කම් 1 ඉවරයි. රෝම ඉලක්කම් 2. පැන්සල් 2ක් හා රුපියල් 10ක මහන කෑල්ල ගැනීමට ගෙවිය යුතු මුළු මුදල විජ්‍ය ප්‍රකාශනයකින් දක්වන්න. පැන්සල් 2ක් ගන්න ඕනේ. එතකොට පැන්සල් 2ක මිල ගමු. පැන්සල් 2ක මිල ගත්තොත් රුපියල් x බෙදීම 12 ගුණ කිරීම 2. පැන්සලක් x බෙදීම 12යිනේ. එහෙනම් පැන්සල් 2ක් කියනකොට x බෙදීම 12 ගුණ කිරීම 2. ඒ වගේ දෙකකින් ගුණ කරන්න ඕනේ. හරි. මේක මෙහෙම තිබුණත් කමක් නැහැ. චුට්ටක් ඕනනම් සුළු කරගන්න පුළුවන්. නැත්නම් මෙහෙම තිබුණත් කමක් නැහැ. පැන්සල් 2ක් හා මකන කෑල්ලක්. මොනවා මේකටම ගත්තට කමක් නැහැ. පැන්සල් 2ක හා මකන කෑල්ලක මිල. මකන කැබැල්ලක මිල. පැන්සල් 2ක් මෙච්චරයි. මකන කෑල්ලක් පුතේ රුපියල් 10යි. ධන 10යි. ඔන්න 10ක් එකතු වෙනවා. ඔබලා මේක ගත්තු ළමයි මේ ප්‍රකාශනයේ මුලින්ම මේක සුළු කරාද? මේක ඕනම් පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දෙවරක් x 2යි x නේ. එතකොට 2යි x බෙදීම 12 එකතු කිරීම 10. හරිද? මේ 2යි 12යි කැපෙනවා. දෙකට මෙහෙම 1යි කියලා කපන්න පුළුවන්. 12ට 2 ඒවා 6යි කියලා වුම කපන්න පුළුවන්. එතකොට x බෙදීම 6 ධන 10. ඔන්නෝකත් හරි. x බෙදීම 6 ධන 10. හැබැයි මේක තිබුණ නැති හොඳ. මේක තිබුණත් ඇති හරි දෙනවා. සුළු කරන්න කියලා නෑනේ ඔයාලට. සුළු කිරීම නෑ දැන්ම. මේක තිබුණත් ඇති. ඊළඟ ප්‍රශ්නය පහත දී ඇති එක් එක් ප්‍රකාශනයේ වචනය විස්තර කරන්න. ඔන්න පුතේ වචනය විස්තර කරන්න තියෙන්නේ මේකින් එක. අපිට මේ පහයේ රිනාට යන ප්‍රකාශනය මෙසේ වචනය විස්තර කරලා දීලා තියෙනවා. ඒ වලින් දැක්වෙන අගයෙන් 5 ගුණයට වඩා 5කින් අඩු අගය. ආන් ඒ විදිහට පුතේ මේ හැම එකක්ම විස්තර කරන්න ඕන. රෝම ඉලක්කම් 1 එතකොට විස්තර කරද්දී ඒ වලින් දැක්වෙන අගයේ දෙගුණයකට වඩා 8කින් වැඩි අගය පළවෙනි එක ගත්තොත්. හරිද? ඔන්න පළවෙනි එක 2a ධන 8 මේ ප්‍රශ්න අංක 4 රෝම ඉලක්කම් 1 ඒ වලින් දැක්වෙන අගයේ දෙගුණයකට වඩා 8ක් වැඩි අගය. එහෙනම් 8කින් වැඩි අගය. මේ කියන විදිහට තමයි පුතේ අපි විස්තර කරන්න ඕනේ.
මම දැන් ඔයාලට තියරි ක්ලාස් එකේදී අර කලින් කරන්නේ පුතේ මේක එක එක විදිහට විස්තර කරන්න පුළුවන් කියලා. මෙහෙම කියන්න පුළුවන්. ඒ දෙකෙන් ಗುಣ කර 8ක් එකතු කළ විට ලැබෙන අගය. එහෙම කියන්නත් පුළුවන්. නමුත් පුතේ අපිට මේක කියලා තියෙනවා මෙන්න මේ විදිහට විස්තර කරන්න කියලා. උදාහරණයක් දීලා කියලා තියෙනවා. නේ? ඒ වලින් මේ 5යි ඒ විනාට විස්තර කරලා තියෙනවනේ. ඒ වලින් දක්වන අගයෙන් 5 ගුණයට වඩා 8කින් අඩු අගය කියලා. ඒතර මේකත් අපි ඒ විදිහට තමයි විස්තර කරන්න ඕන. ඒ වලින් දක්වන අගයේ දෙගුණයකට වඩා 8ක් වැඩි අගය. හරි ආන්නේ විදිහට. ඊළඟ එක විස්තර කළොත් ප්‍රමිලකන් 2 3x ඍණ 15. මෙයා විස්තර කළොත් පුතේ x වලින් දැක්වෙන අගයේ 3 ගුණයකට වඩා 15ක් අඩු අගය. හරි නේද? 15ක් එහෙම නැත්නම් 15කින් අඩු අගය. x වලින් දැක්වෙන අගයේ 3 ගුණයකට වඩා 15කින් අඩු අගය. ඔන්න ඔය විදිහට ඊළඟ එක විස්තර කරත් පුතේ 2p ධන 10 කියන එක p වලින් දැක්වෙන අගයේ දෙගුණයකට වඩා 10කින් වැඩි අගය. 10කින් වැඩි අගය. p වලින් දැක්වෙන අගයේ දෙගුණයකට වඩා 10කින් වැඩි අගය. රොමිලකන් 4 විස්තර කරොත් මේක මෙහෙම කියන්න පුළුවන්. දැන් අපිට මේක මේ 4ෙන් බෙදනවා කියලාත් කියන්න පුළුවන්. නැත්නම් 4ෙන් පංගුවක් කියලා කියන්නත් පුළුවන්. ඔන්න මෙන්න එක විදියක්. p වලින් දැක්වෙන අගය 4ෙන් බෙදා ඊළඟට පුතේ මේකට 4ක් අඩු කරලා. 4ෙන් බෙදා 4කින් අඩු අගය. කියනකට වඩා 4ක් අඩු කළ විට නම් එතනට හොඳයි. නැත්නම් මෙන්න මෙහෙම හොඳයි. p වලින් දැක්වෙන අගයේ 4ෙන් පංගුවකින් 4ක් අඩු කළ විට එහෙම නැත්නම් 4කින් අඩු අගය. p වලින් දැක්වෙන අගයේ 4ෙන් පංගුවකින් 4ක් අඩු අගය. 4ෙන් පංගුවක්. p වලින් දැක්වෙන අගයේ 4ෙන් පංගුවකට වඩා 4කින් අඩු අගය. මේ කියන්න පුළුවන්. හරි. රොමිලකම් 5 20 ඍණ 5යි p. p වලින් දැක්වෙන අගයේ 5 ගුණය 20ෙන් අඩු කළ විට අන්න එහෙම එන්නේ. ඔන්න ආයි කියනවා p වලින් දැක්වෙන අගයේ මොන ගුණය 5 ගුණය. කාගෙන්ද අඩු කරන්නේ 20ෙන් අඩු කළ විට ලැබෙන අගය. p වලින් දැක්වෙන අගයේ 5 ගුණය 20ෙන් අඩු කළ විට ලැබෙන අගය. නැතු 20කින් නෙමෙයි 20ෙන් අඩු කළ විට. මට වෙනවා මම එදා කියලා දුන්නා මේව ඔය කතා ටික. මේව මතක ළමයි අත උස්සන්න. මේව හරියට කරපු ළමයි අත උස්සන්න. p වලින් දැක්වෙන අගයේ 5 ගුණය 20ෙන් අඩු කළ විට 20ෙන් අඩු වෙන්නේ. රොමිලකම් 6 x බෙදීම 2 එකතු කිරීම 14. එතකොට මේක පුතේ මෙහෙම කියන්න පුළුවන්. x වලින් දැක්වෙන අගය 2කින් බෙදා 14ක් එකතු කළ විට ලැබෙන අගය කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම. x වලින් දැක්වෙන අගයේ භාගයකට 14ක් එකතු කළ විට ලැබෙන අගය. එහෙම නැත්නම් x වලින් දැක්වෙන අගයේ භාගයකට වඩා 14ක් වැඩි අගය. x වලින් දැක්වෙන අගයේ භාගයකට වඩා 14ක් වැඩි අගය. අන්න එහෙම කියන්න පුළුවන්. එක විදිහට පුතේ මේ විස්තර කරන්න පුළුවන්. y බෙදීම 5 ඍණ 1. සර් ඔව්. සර් මං අද පන්තියට ආවේ. ඔව්. ඕවා කියලා දෙන්න මේ ඕවා මේ කියන්නේ කියලා දෙනකොට ඉන්දියා නෑ. ඔයාට පුතේ මම මෙහෙම කරන්නම්. මම මේ පාඩමේ වීඩියෝ එක පුතේ ආයි ගෲප් එකට දාන්නම්. මේ කරපු පාඩමේ. හරිද? තියරි ගෲප් එකට දාන්නම් මේ ටික. ඒතර ආයි මේ ඔය ටියුට් එකක් තියෙන පුතේ ඒකට ටියුට් එකෙන් තමයි මම කරලා තියෙන්නේ.
මට ඔයා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න පුතේ ඒ ටියුට් එක ඉල්ලලා. ඒතර මම ඔයාලට ටියුට් එකක් එක්ක එවන්නම්. දැන් මේ කරන්න පුතේ මේ පාඩම ඉවර කරලා මේ ඉවර වෙච්ච පාඩමේ අභ්‍යාස ටික කරන එක කරන්න. අභ්‍යාස ටික දැන් ඔයගොල්ලෝ ලියපු ඒවා හරිද වැරදිද කියලා බලනවා. හරිද? ඔන්න මෙයා පුතේ අපිට විස්තර කරන්න පුළුවන්. y වලින් දැක්වෙන අගය පහෙන් බෙදා එකක් අඩු කළ විට ලැබෙන අගය කියලා එක විදියක්. එහෙනම් එහෙම නැත්නම් මෙහෙම මේ y වලින් දැක්වෙන අගයේ පහෙන් පංගුවකින් y වලින් දැක්වෙන අගයේ පහෙන් පංගුවකින් එකක් අඩු කළ විට ලැබෙන අගය. එහෙමත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම y වලින් දැක්වෙන අගයේ පහෙන් පංගුවකට වඩා එකක් අඩු අගය කියලා කියන්න පුළුවන්. y වලින් දැක්වෙන අගයේ පහෙන් පංගුවකට වඩා එකක් අඩු අගය. කියන්නේ මේ විස්තර කරන්න පුළුවන් ආකාර එක ආකාරයක් නෙමෙයි. දෙකක් තුනක් තියෙනවා. ආකාර තුනකින් කියන්න පුළුවන්. නොමිලකම් 8 30 ධන p බෙදීම 2. මෙයා පුතේ ලේසියෙන්ම කියනවා මෙහෙම. p වලින් දැක්වෙන අගය 2කින් බෙදා 30ට එකතු කළ විට ලැබෙන අගය. p වලින් දැක්වෙන අගය 2කින් බෙදා 30ට එකතු කළ විට ලැබෙන අගය. එහෙම නැත්නම් මෙහෙම. p වලින් දැක්වෙන අගයේ භාගයක් 30ට එකතු කළ විට ලැබෙන අගය. p වලින් දැක්වෙන අගයේ භාගයක් 30ට එකතු කළ විට ලැබෙන අගය. කියන්න පුළුවන්. ඔකේ දෙක හොඳයි. මේ දෙකෙන් කැමති එකක් වෙන ආකාරවලින් ලිව්වද? රෝමිලකම් 9 45 අඩු කිරීම y බෙදීම 3. 45 අඩු කිරීම y බෙදීම 3. ඔන්න. මෙයා පුතේ y වලින් දැක්වෙන අගය 3න් බෙදා 45න් අඩු කළ විට ලැබෙන අගය. y වලින් දැක්වෙන අගය 3න් බෙදා 45න් අන්න එහෙම වෙනවා 45න් අඩු කළ විට ලැබෙන අගය. එහෙම නැත්නම් මෙහෙම. y වලින් දැක්වෙන අගයේ 3න් පංගුවක් 45න් අඩු කළ විට ලැබෙන අගය. y වලින් දැක්වෙන අගයේ 3න් පංගුවක් 45න් අඩු කළ විට ලැබෙන අගය. ඔබලන හරි ළමයි මේ කොටස් 9ම මොකක් හරි එකක් තේරුම් නැත්නම් අහන්න පුතේ මේ කියවන විදිය එකක් හරි තේරුම් නැත්නම් මොන රෝමි ලක්කමේද කියලා මගෙන් ආයෙ අහන්න. මේ මොකක් හරි එකක් ලියන විදිය තේරෙන්නේ නැත්නම් අහන්න. සර් 5. හරි. මට ඒ කතා කරපු කෙනා අහන්න පුතේ මයික් එක ඔන් කරන්න. ඒක නම් මාත් එක්ක ආයි කතා කරමු. හරි. පුතේ මේ p මොකද්ද උනේ? 5න් ගුණ. ඒ කියන්නේ p වලින් දැක්වෙන අගයේ 5න් ගුණ වෙලා. එහෙනම් 5 ගුණයක්. 5න් ගුණ වුණා කියන පුතේ 5 ගුණයක්. p වලින් දැක්වෙන අගයේ 5 ගුණය කාගෙන්ද අඩු කරලා තියෙන්නේ? 20න් අඩු කළ විට. p වලින් දැක්වෙන අගයේ 5 ගුණය 20න් තමයි පුතේ අඩු කරේ. හරි නේද? p වලින් දැක්වෙන අගයේ 5 ගුණය 20න් අඩු කළ විට ලැබෙන අගය. දැන් තේරුණාද? ඔව් සර්. තව කාටද මේ මොකක් හරි එකක් තේරුම් නැත්නම් අහන්න. මේ මොකක් හරි එකක් ලියන විදිය තේරුම් නැත්නම් අහන්න. හරිනේ එහෙනම් ගැටලුවක් නැහැ නේද? මකනවා එහෙනම් බෝඩ් එක. හරි. ඊළඟට 12.3 අභ්‍යාසය. පුතේ මට විනාඩියක් දෙන්න ඕනෑ. 12.3 අභ්‍යාසය.
පහත දැක්වෙන වීජීය පද ඇතුළත් ප්‍රකාශන ගොඩනගන්න. වීජීය ප්‍රකාශන ගොඩනගන්නයි තියෙන්නේ. සංඛ්‍යාවක් A වලින් නිරූපණය වේ. ඊට වඩා B ප්‍රමාණයකින් වැඩි සංඛ්‍යාව වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. හරි ලේසි. මේ ප්‍රශ්න අංක 1 රෝම ඉලක්කම් 1 සංඛ්‍යාවක් A වලින් නිරූපණය වේලු ඊට වඩා B ප්‍රමාණයක් වැඩි සංඛ්‍යාවක්. එහෙනම් A ධන B. ඔන්න වීජීය ප්‍රකාශනයකින්. හරි ළමයි හරි දාගන්න. ඊළඟ රෝම ඉලක්කම් 2 සංඛ්‍යාවක් P වලින් දැක්වේ. P වලින් දැක්වෙනවලු. ඊට වඩා Q ප්‍රමාණයකින් කුඩා සංඛ්‍යාව. එහෙනම් Q ප්‍රමාණයකින් කුඩා සංඛ්‍යාව. වීජ්‍ය ප්‍රකාශනයකින් දක්වනවා. P ඍණ Q. රෝම ඉලක්කම් 3. ඒක නම් එක සැරේ ගන්න බැරි නම් පුතේ වගන්ති නිල ගත්තර කමක් නැහැ ඔය රෝම ඉලක්කම් 3. පොල් ගෙඩියක මිල රුපියල් X වලින් දැක්වේ. හාල් කිලෝ එකක මිල රුපියල් Y වලින් දැක්වේ. පොල් ගෙඩි 4ක හා හාල් කිලෝ 3ක මිල දැක්වීමට X හා Y අඩංගු ප්‍රකාශනයක් ලියන්න. ඔන්න මේක නම් පුතේ වගන්ති ලියලා කරාට කමක් නැහැ එක සැරේ ලියන්න බැරි නම්. ඒතර පොල් ගෙඩියක මිල X. පොල් ගෙඩියක මිල සමානයි රුපියල් X. ඒ වගේම හාල් කිලෝ එකක මිල රුපියල් Y. හාල් කිලෝ එකක මිල සමානයි රුපියල් Y. පොල් ගෙඩි 4ක හා හාල් කිලෝ 3ක මිල. ඔන්න පොල් ගෙඩි 4ක හා හාල් කිලෝ 3ක මිල. පොල් ගෙඩි 4ක් කියන්නේ පුතේ පොල් ගෙඩියක් x නේ. එහෙනම් 4යි x. ධන හාල් කිලෝ 3ක් කියන්නේ පුතේ හාල් කිලෝ එකක් y නේ. එහෙනම් 3යි y. ඔයගොල්ලෝ මේක ලියපු ළමයි 4යි x ධන 3යි y කියලා ලියපු ළමයි උත්සන්න. හරි. ඊළඟට රෝම ඉලක්කම් 4. වගන්ති ලිව්වේ නැතත් කමක් නැහැ. හොඳයි මම මේ වගන්ති ලියලා ගත්තේ ඕගොල්ලන්ට තේරෙන්න ඕන නිසා. හොඳට තේරෙන්නේ නැහැ. වගන්ති ලිව්වම හොඳට තේරෙනවා. රෝම ඉලක්කම් 4. සීනි කිලෝ එකක් රුපියල් x බැගින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක්ද රුපියල් y බැගින් වූ ග්‍රෑම් 250 තේ පැකට් දෙකක්ද මිලදී ගැනීමට අවශ්‍ය මුළු මුදල වීජ ප්‍රකාශනයකින් දක්වන්න. ඒතර ඒකත් ටිකක් ලොකු ගාණක් නිසා වගන්ති ලිව්වනම් හොඳට තේරෙනවා. මම වගන්ති ලියලාම ගන්නවා. රෝම ඉලක්කම් 4ට මම වගන්ති ලියන්නම් මේ වගේ. මේ ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 4 සීනි කිලෝ එකක් රුපියල් x බැගින්. අන්න සීනි කිලෝ එකක මිල. සීනි කිලෝ එකක මිල සමානයි රුපියල් x. බැගින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක්. එහෙනම් සීනි කිලෝ 2යි ග්‍රෑම් 500ක මිල ඕන. මම මේක පරිත්තක් ඉස්සරහට දාන්නම්. සීනි කිලෝ එකක් x නම් සීනි කිලෝ දෙකක් කියන්නේ පුතේ 2x. සීනි කිලෝ දෙකක් කියන්නේ 2x. දැන් ග්‍රෑම් 500ක් කියන්නේ x බෙදීම 2යි. x බෙදීම 2යි. ඒ කිලෝ එකක් x නේ. එහෙනම් කිලෝ දෙකක් 2x. ග්‍රෑම් 500ක් කියන්නේ x බෙදීම 2යි. හරි? ඔන්න ඔන්න. එතකොට මේක ඕනනම් අපි චුට්ටක් සුළු කරගන්න පුළුවන්. මෙහෙම තිබුණත් කමක් නැහැ ගැටලුවක් නැහැ. අපිට ඕන නම් මේක චුට්ටක් සුළු කරගන්නත් පුළුවන්. සුළු කරනවා නම් මේ මෙහාගේ ඉරයට 1යි තියෙන්නේ. මෙහාගේ ඉරයට 2යිනේ. එතකොට 2x උත් ගුණ කරනවා 2කින්. 1ක් ගුණ කරනවා 2කින්. x බෙදීම 2. දෙවරක් 2 රුපියල් මෙතන 4x බෙදීම 2 ධන x බෙදීම 2. 4x එකයි x එකයි
5x බෙදීම 2යි. මොන මෙච්චරක් කරා 5x බෙදීම 2යි. කොහොම කියලා ගන්නත් පුළුවන් මෙහෙම ගන්නත් පුළුවන්. මෙහෙම සුළු කරගත්තාද මේකද ගත්තේ? හදපු ළමයි. මට කියන්න ඕගොල්ලෝ මෙහෙම තියාගෙන දෙකෙන්. ඔන්න ඔහොම තියාගෙනද ගත්තේ නැත්නම් 2x ට x බෙදීම දෙයක් එකතු කරලා මෙහෙම ගත්තද දන්නේ නැහැ. දෙකයි ඔන්න ඔහොම ගන්න පුළුවන් 2යි දෙකෙන් 1යි x කියලා. එන්න මෙහෙම මේක ගන්න පුළුවන් කොට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. 2යි දෙකෙන් 1යි x කියලා. ඔහොම ලියන්න පුළුවන්. නැත්නම් මෙහෙමද? මේ විදියටද තියාගත්තේ මේ විදියටද මේ විදියටද හදපු ළමයි කියන්නේ ඉතින් කොහොමද ගත්තේ ඔයාලා? මට කියන්න සනිදි පුතේ කොහොමද ගත්තේ 2x ධන x බෙදීම 2 කියලාද මෙයා මෙහෙම 2යි දෙකෙන් 1යි x කියලාද 5x බෙදීම 2යි කියලාද පළවෙනි එකේ විදිහට ඇහුන්නේ නැහැ දරුවෝ පළවෙනි එකේ විදිහට මේක මේ විදියට පළවෙනි එකේ විදිහට මේක නේද හරි කමන්නේ මෙහෙම ගත්තත් කමන්නේ එතකොට කවුද නුමේෂි කොහොමද ගත්තේ පළවෙනි එක විදිහට හරි කමන්න එහෙනම් මමත් ඒ විදිහට කරන්නම් මොකද නැත්තම් මේවා පුතේ මේකයි මේ පාඩම ඇත්තටම කියනවා නම් මේ පාඩමේ පුතේ සුළු කිරීම උගන්වන්න ඕන මුලින්. ඔයගොල්ලෝ එහෙම නැතුව සුළු කිරීම කරන්න බෑ. හරිද? ඒතකොට මේ විදිය තමයි ලියන්න වෙන්නේ. අර විදියෙන් ලියන්න ළමයිට එක සැරේ ලියා ගන්න බෑ මේක. මේක මේ සිලබස් එකේ එක වැරද්දක්. හරි? මේ පාඩමේ මේ එක සැරේ දීපුව වැඩි ළමයි ඔළුවට. ඒකයි වෙලා තියෙන්නේ. මේක චුට්ට ඉන්න ඕන දෙයක්. ඒකට එක සැරේ දාලා මෙතෙන්ට. හතවස්සේ. ඒකයි ගැටලුව. නැත්නම් මේක හරිනම් ඕව මුලින්ම සුළු කරන්න උගන්වලා. තමයි පුතේ ගොඩනැගීමට එන්න ඕනේ. හරි අපි මෙහෙම ගමු. නැත්නම් සුළු කිරීම කියලා දෙන්න වෙනවා අර ගන්න ගියා. ඔන්න සීනි කිලෝ 2යි ග්‍රෑම් 500ක මිල මෙච්චරයි. මේක තමයි ලේසිම දේ. කිලෝ 1ක් x නම් කිලෝ 2ක් 2x ග්‍රෑම් 500ක් x බෙදීම 2යි. ඊළඟට පුතේ රුපියල් y බැගින් වූ ග්‍රෑම් 250 තේ පැකට් දෙකක්. එහෙනම් තේ පැකට් එකක මිල y. තේ පැකට්ටුවක මිල y. තේ පැකට්ටුවක මිල සමානයි රුපියල් y. එහෙනම් තේ පැකට් දෙකක්. තේ පැකට් දෙකක මිල 2යි y. තේ පැකට්ටුවක් y නම් පැකට් දෙකක් 2යි y. අපෙන් අහන්නේ පුතේ අවශ්‍ය මුළු මුදල. එහෙනම් මුළු මුදල. අන්තිමට මුළු මුදල. මෙන්න මේච්චර ප්‍රමාණයක් කරනවා සීනි වලට. 2x ධන x බෙදීම 2ක් සීනි වලට. තේ පැකට් දෙකට 2යි y. ධන 2යි y. ඕන ඔච්චර මුදල. ඔයගොල්ලෝ මේක ගත්ත ළමයි මේ උත්තරේ ගත්ත ළමයි තුස්සන්න. හරි. ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින්ම ලියා ගන්න. ඊළඟට රෝම ඉලක්කම් 5.
ග්‍රෑම් 250ක් 4න් එකයි කිලෝග්‍රෑම් වේ. අපි ඒක දන්නවා කොහොමද? ග්‍රෑම් 250ක් කියන්නේ කිලෝ 4න් එකයි. අර්ථාපල් කිලෝ එකෙහි මිල රුපියල් x වේ. ඔන්න අර්ථාපල් කිලෝ එකක්. අර්ථාපල් කිලෝ එකක මිල සමානයි රුපියල් x. x වෙනවා. අර්ථාපල් ග්‍රෑම් 250ක්ද? ඔන්න එහෙනම් අර්ථාපල් ග්‍රෑම් 250ක්. අර්ථාපල් කොස්තාපල් නෙමෙයි අර්ථාපල් ග්‍රෑම් 250ක මිල. අර්ථාපල් කිලෝ එකක් x නම් පුතේ ග්‍රෑම් 250ක් කියන්නේ 4න් එකයි. එහෙනම් 4න් එකයි x. 4න් එකයි x. එහෙම නැත්නම් x බෙදීම 4යි. x බෙදීම 4 කිව්වත් හරි 4න් එකයි x කිව්වත් හරි. මේකත් හරි. එහෙම නැත්නම් 4න් එකයි x. කොහොම කිව්වත් හරි. මේ දෙකම සමානයි. x බෙදීම 4 කිව්වත් හරි 4න් එකයි x කිව්වත් හරි. හරි. මේ දෙකෙන් කැමති එකක් ලියන්න. මම මොන මෙයාව ගන්නවා. x බෙදීම 4යි. ඊට පස්සේ රුපියල් y වලට පලා මිටියක්ද? පලා මිටිය කරනවා. පලා මිටියක මිල රුපියල් y. පලා මිටියක් y. එහෙනම් වියදම අහන්නේ. යන වියදම. මුළු වියදම. මුළු වියදම රුපියල් x බෙදීම 4 ධන y. ඔබන් මේක ගත්තු ළමයි x බෙදීම 4 එකතු කිරීම y. ධන එකතු කිරීම. හරි. වැඩේ හරි. රෝමි ඉලක්කම් 6 ඊළඟ. 6 එකක් ටිකක් හොඳ ගන්න. එකක් කියවලා මීට කොට නගන්න ඕනේ. රෝමි ඉලක්කම් 6 පාසල් පුස්තකාලේ සිංහල පොත් x සංඛ්‍යාවක්ද ඉංග්‍රීසි පොත් y සංඛ්‍යාවක්ද ඇත. ඔන්න සිංහල පොත් ප්‍රමාණය සිංහල පොත් ප්‍රමාණය x ඉංග්‍රීසි පොත් ප්‍රමාණය ඉංග්‍රීසි පොත් ප්‍රමාණය y. සිංහල පොත් වලින් භාගයක ප්‍රමාණයක් සහ ඉංග්‍රීසි පොත් වලින් භාගයක ප්‍රමාණයක් සාහිත්‍ය පොත් වේ. හරිද? සිංහල පොත් වලින් භාගයක ප්‍රමාණයක් සහ ඉංග්‍රීසි පොත් වලින් භාගයක ප්‍රමාණයක් සාහිත්‍ය පොත් වේ. සිංහල සාහිත්‍ය පොත් 23ක්ද ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18ක්ද ළමයින්ට නිකුත් කර ඇතනම් පුස්තකාලයේ ඉතිරි වී ඇති මුළු සාහිත්‍ය පොත් සංඛ්‍යාව වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. මොකද මේ පුස්තකාලේ ඔක්කොම සිංහල පොත් ගත්තොත් x ප්‍රමාණයක් තියෙනවා. මේ පුස්තකාලේ ඔක්කොම ඉංග්‍රීසි පොත් ගත්තොත් උදේ y ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ තියෙන සිංහල පොත් වලින් පුතේ භාගයක්ම සිංහල සාහිත්‍ය ගැන ලියපුවා. මේ ඉංග්‍රීසි පොත් y ප්‍රමාණයෙන් භාගයක්ම ඉංග්‍රීසි සාහිත්‍ය ගැන ලියපුවා. මම දැන් ගන්නවා සිංහල සාහිත්‍ය පොත් ප්‍රමාණයයි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණයයි. ඔව් මේ දැන් අපි සර් ලිව් වෙනවා. හරි. සිංහල සාහිත්‍ය පොත් ප්‍රමාණය සිංහල සාහිත්‍ය පොත් සිංහල පොත් වලින් ඒ කියන්නේ තියෙන පොතේ මුළු සිංහල පොත් වලින් භාගයක්ම සාහිත්‍ය. එහෙනම් x බෙදීම දෙකක්ම සාහිත්‍ය. එන්න තමයි කියන්නේ මේ
සිංහල පොත් වලින් භාගයක ප්‍රමාණයක්ද සහ ඉංග්‍රීසි පොත් වලින් භාගයක ප්‍රමාණයක් සාහිත්‍ය පොත් වේ. සිංහල සාහිත්‍ය පොත් ප්‍රමාණය x බෙදීම 2යි. ඉංග්‍රීසි සාහිත්‍යයක් බලමු. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණය y බෙදීම 2යි. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණය y බෙදීම 2යි. සිංහල සාහිත්‍ය පොත් 23ක්ද ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18ක්ද ළමයින්ට නිකුත් කර ඇතනම් පුස්තකාලයේ ඉතිරි වී ඇති මුළු සාහිත්‍ය පොත් සංඛ්‍යාව වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. ඔන්න පුතේ අපි දැන් බලමු මේ සිංහල සාහිත්‍ය පොත් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒතර පුස්තකාලයේ තිබිච්ච මුළු සාහිත්‍ය පොත් කියන්නේ පුතේ x බෙදීම 2 ධන y බෙදීම 2යි. ඒතර මේකෙන් නිකුත් කරලා තියෙනවා සිංහල සාහිත්‍ය පොත් 23කුයි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18කුයි. එහෙනම් මේ නිකුත් වෙච්ච ඒවා අඩු වෙන්න ඕන. තියෙන සාහිත්‍ය පොත් වලින් නිකුත් කරපු පොත් ටික අඩු කරන්න ඕන. අපෙන් අහලා තියෙන්නේ පුස්තකාලයේ දැන් ඉතිරි වෙලා තියෙන මුළු සාහිත්‍ය පොත් ටික. දැන් කොච්චර සාහිත්‍ය පොත් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවද? මුළු පොත් ප්‍රමාණය නෙමෙයි හොඳේ. මුළු සාහිත්‍ය පොත්. සාහිත්‍ය ඒවා. ඔන්න මම මේ උඩ ටිකම කළා ගන්නම්. දැන් ඊළඟට ලියන්න ඕනි මේ ඉතිරි සාහිත්‍ය සිංහල සාහිත්‍යයේ වයින් 23ක් දෙනෝනි. හරි. සිංහල සාහිත්‍ය පොත් 23ක් නිකුත් කළ පසු ඉතිරි ප්‍රමාණය. සිංහල සාහිත්‍ය පොත් 23ක් නිකුත් කළ පසු ඉතිරි සිංහල සාහිත්‍ය පොත් ඉතිරි සිංහල සාහිත්‍ය පොත් ප්‍රමාණය ටිකක් දිග වාක්‍යයක්. සිංහල සාහිත්‍ය පොත් 23ක් නිකුත් කළ පසු ඉතිරි සිංහල සාහිත්‍ය පොත් ප්‍රමාණය. සිංහල සාහිත්‍ය පොත් x බෙදීම 2ක් තිබුණා. මේකෙන් සිංහල සාහිත්‍ය පොත් 23ක් නිකුත් කරනවා. ඒ කියන්නේ 23ක් අඩු වෙනවා. x බෙදීම 2 රින 23. හරි. ඔන්න මෙච්චරක් දැන් තියෙන පුතේ ඉතිරි වෙච්ච සිංහල සාහිත්‍ය පොත්. දැන් අපි බලමු ඉතිරි වෙච්ච ඉංග්‍රීසි සාහිත්‍ය පොත්. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් 18ක් නිකුත් කරනවා කියන්නේ ඔව් 18ක් නිකුත් කළ පසු ඉතිරි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණය ඉතිරි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණය ඉතිරි ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණය ඉංග්‍රීසි සාහිත්‍ය පොත් y බෙදීම 2ක් තිබුණා. මේකෙන් 18ක් නිකුත් කරාම පුතේ මෙන්න මෙච්චර ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ප්‍රමාණයක් ඉතුරුයි. දැන් අපෙන් අහලා තියෙන්නේ පුස්තකාලයේ ඉතිරි වී ඇති මුළු සාහිත්‍ය පොත්. දැන් පුස්තකාලයේ ඉතිරි වී ඇති මුළු සාහිත්‍ය පොත් ප්‍රමාණය
හරි. පුස්තකාලේ ඉතිරි වී ඇති මුළු සාහිත්‍ය පොත් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. කොහොමද ගන්නේ? ඉතුරු වෙලා තියෙන සිංහල සාහිත්‍ය පොත් x බෙදීම 2/23ක්. මෙන්න මෙච්චරක් ඉතිරි සිංහල සාහිත්‍ය පොත්. ධන ඉංග්‍රීසි සාහිත්‍ය පොත් මෙච්චරක් ඉතුරුයි. y බෙදීම 2/18. ඕන්න මෙච්චර. එහෙනම් පුතේ සිංහල සාහිත්‍ය පොත් මේක ඕන වරහන් දාගන්න පුළුවන් නෑ. ඔයගොල්ලෝ තේරෙන්නේ ඇයි එහෙම වරහන් දාන්නේ කියලා. මෙතෙන්ට ඕන මෙහෙම ඔහොම වරහන් දාගන්න පුළුවන්. මෙච්චරක් සිංහල සාහිත්‍ය පොත් ඉතුරුයි. මෙච්චරක් ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ඉතුරුයි. දැන් පුස්තකාලේ ඉතුරු වෙලා තියෙන මුළු සාහිත්‍ය පොත් ටික තමයි මෙතන ඉන්නේ. හරිද? තේරුණාද? මේක වරහන් දැම්මේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ. වරහන් දැම්මේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඇයි මෙතන දන්නේ තියෙන්නේ? ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. එක්ක මේක. එහෙම නැත්නම් මේකන් පුතේ මෙහෙම ලිව්වත් හරියි. මුළු සාහිත්‍ය පොත් ටික ගත්තා. x බෙදීම 2 ධන y බෙදීම 2 කියලා. මුළු සාහිත්‍ය පොත් කියන්නේ ඉංග්‍රීසි සිංහලයි දෙකම සාහිත්‍ය පොත්. x බෙදීම 2 ධන y බෙදීම 2. ඒකෙන් පුතේ අඩු වෙනවා නිකුත් කරපු මුළු සාහිත්‍ය පොත් ගාන. නිකුත් කරපු මුළු සාහිත්‍ය පොත් ගාන කියන්නේ 23.18. ඉතින් ඍණ 23 ඍණ 18. කොහොම ලිව්වත් හරි. ඔබ මේ දෙකෙන් එකක් ගත්තු ළමයි මේ දෙකෙන් කැමති එකක් මේ දෙකෙන් මොකක් හරි එකක් ගත්තු ළමයි මට කියන්න ගත්තේ පළවෙනි එකද දෙවෙනි එකද? පළවෙනි එක දීපු එකද දෙවෙනි එක දීපු එකද? තනියම ගත්තා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ දෙකෙන් තීරණය මොන ක්‍රමයක්ද දන්නේ නැහැ. පළවෙනි එක ගත්තු ළමයි උස්සන්න. පළවෙනි එක. දෙවෙනි එක ලියපු ළමයි උස්සන්න දෙවෙනි එක. දෙවෙනි එක ලියපු ළමයි. හරි. දෙවෙනි එක උනත් හරි. හොඳයි. ඒ කියන්නේ මෙතනින් x බෙදීම 2 ධන y බෙදීම 2 කියන්නේ මොකද්ද? මුළු සාහිත්‍ය පොත් ප්‍රමාණය. ඒ කියන්නේ සිංහල සාහිත්‍ය පොතේ ඉංග්‍රීසි සාහිත්‍ය පොතේ. මුළු සාහිත්‍ය පොත් ප්‍රමාණය තමයි මෙතන කියන්නේ. එතකොට මේ දෙන්නකින් එන්නේ මොකද්ද? නිකුත් කළපු සිංහල සාහිත්‍ය පොතේ නිකුත් කරපු ඉංග්‍රීසි සාහිත්‍ය පොතේ අඩු කරා. එහෙනම් මුළු සාහිත්‍ය පොත් වලින් නිකුත් කරපු සිංහල සාහිත්‍ය පොත් ටිකයි නිකුත් කරපු ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ටිකයි අඩු කරා. පැහැදිලිද? එහෙම කරත් හරියි. මෙහෙම කරත් හරි. මේ දෙකෙන් ඕන එකක් හරි පුතේ. හරි ප්‍රශ්න අංක 2. දැක්කනේ මේ කොටස පුතේ මේ පාඩමේ කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නැතුව මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ පාඩම පුතේ කොහේ කරත් කවුරු කරත් ඕගොල්ලන්ට ওই විදියම තමයි. කියන්නේ ලොකුවට අර ඔළුවට යන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ සිලබස් එකේ වැරද්ද. ඔයාලට මේ වීඩියෝ ප්‍රකාශන දාපු තැන වැරද්දක් තියෙනවා. කියන්නේ මේක උගන්වන්න ඕන මේ විදියට නෙමෙයි. හරිනම් ඔක කරන්න ඕන පුතේ වීඩියෝ ප්‍රකාශන සුළු කිරීම උගන්වලා ඊට පස්සේ භාග සහිතේව තමයි අන්තිමටම දාන්නේ. එහෙනම් ඔයාලා 7 වීඩියෝ ප්‍රකාශන 6 ඉගෙනගත්තු ගමන් භාග සහිතේවට යනවා කියන්නේ ටිකක් 7 වසරක බර වැඩි වගේ කියලා මට හිතෙන්නේ. හරි දැන් කොහොමද පුතේ සිලබස් වෙනස් වෙනවා ලබන දැන් ඕගොල්ලෝ සිලබස් ඕකමයි යන්නේ. දැන් වෙනස් වෙන්න තමයි තිබ්බේ. දැන් හරිනම් වෙනස් වෙලා ඉන්න ඕන අලුත් 6 වසර. නමුත් වෙනස්ුන්නේ නැහැ. මේ සිලබස් එක වෙනස් වෙනවා. අලුත් 6 වසර වෙනස් වෙනවා. තාම වෙනස්ුනේ නැහැ. ඒතර මේ ඔක්කොම අයින් වෙනවා. මේ ගැටළු සහගත ඒවා අයින් වෙනවා. හරි. සිලබස් එක අයින් වෙනවා. ඔයගොල්ලන්ට ඉතින් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට මේ සිලබස් එකම තමයි. දැන් අලුතින් 6ට එන අයට අයින් වෙන්න තිබුණාට අයින් වුණේ නැහැ මේ කොරෝනා ප්‍රශ්න නිසා. නැත්තම් අයින් වෙන්න තිබුණේ. කොහොම වුණත් පුතේ සිලබස් එක අලුත් වෙලා එනවා දැන්. O level එකත් යනවනේ 2010 වසරින් ඉවර කරනෝනේ. ඔය ඔක්කොම ඊට පස්සේ ලොකු වෙනසක් කරනවනේ. දැන් ඔය වෙනස වෙන්නේ තව අවුරුදු 2කින්. අවුරුදු 2කට පස්සට තමයි යන්නේ. දැන්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙනස. දැන්ම වෙනස් කරන්න වෙන්නේ නැහැ මොකද ඔය කොරෝනා කේස් එකත් එක්ක. තමයි නැත්තම් දැන් හරිනම් 6 වසර වෙනස් වෙලා ඉන්න ඕනේ. ඒක තාලේ නෑ එහෙම.
පුතේ මේ හතේ වීජ්‍ය ප්‍රකාශන විතරයි ඔච්චර ටිකක් ගැඹුරට තියෙන්නේ හොඳේ. ටිකක් අමාරු වෙලා තියෙන්නේ හතේ විතරයි. 8 9 ඒවා හරිම ලේසි වීජ්‍ය ප්‍රකාශන කියන්නේ හරි ලේසි පාඩමක් හොඳේ. ඔය ඔයගොල්ලෝ 7 වසරේ නිසා මේව ටිකක් තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ නැත්තම් හරි ලේසි පාඩමක්. ඔයාලට 8 වසරට 9 වසරට යනකොට මේව හොඳට තේරෙනවා. මොකද පුතේ ඔයාලා තාම පොඩි ළමයිනේ 7 වසරේ. මේව ටිකක් තේරුම් ගැනීමේ හැකියාව මදි ඔයාලට. තේරුම් ගන්න ශක්තිය මදි. පුළුවන් තරම් මම තේරුම් කරනවා ටිකක් මදි. මොන පන්තියට ගියත් එහෙමයි. පන්ති 10ට ගියත් මේ පාඩමට ඒ පාඩමේ හැටි. හරි. පහත දී ඇති ප්‍රකාශන වචයෙන් ලියා දක්වන්න. 3x ධන 5යි. ඔන්න මෙයා වචනෙන් ලියන්න ඕනේ. මේ වගේ නම් එච්චර කමක් නැහැ. අර ටිකක් ගොඩනගන ඒවා තමයි ලොකු ඒවා ටිකක් තමයි අමාරු. මේව නම් ගැටලුවක් නෑ. මේව පුළුවන්. x වලින් දැක්වෙන අගේ 3 ගුණයක් y වලින් දැක්වෙන අගේ 5 ගුණයට එකතු කළ විට ලැබෙන අගය. හරිද? x වලින් දැක්වෙන අගේ 3 ගුණය තුන් ගුණය y වලින් දැක්වෙන අගේ 5 ගුණයට එකතු කළ විට ලැබෙන අගය. එහෙමත් ගන්න පුළුවන්. 5 ගුණය 3 ගුණය නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. x වලින් දැක්වෙන අගේ 3ෙන් ගුණ කර y වලින් දැක්වෙන අගේ 5ෙන් ගුණ කර එම දෙක එකතු කළ විට ලැබෙන අගය. එහෙමත් හරි. එහෙම නැත්නම් මෙහෙම. දැන් මේකේ නම් පුතේ ඔයාලට උදාහරණයක් දීලා තියෙන එකේ නිරූපණය වන අගේ භාගය එක ප්‍රමාණයෙන් වයි නිරූපණයගේ භාගය එකතු කරන්න. එහෙම දීලා තියෙනවා. මේක උදාහරණයක් දීලා තියෙනවා. ඒක 아무තු විදිහකට දීලා තියෙනවා. එහෙම ඕනේ ඉතින් මෙහෙම ගමු. මේක එක එක විදිහට එක එක නාට ලියන්න පුළුවන්. හොඳයි. මම ඉතින් මම තමයි මේකත් බලන්න ඕනේ. ඕගොල්ලෝ ලියපු දේ හරිද කියලා මම බලන්න ඕනේ. x වලින් දැක්වෙන අගේ 3 ගුණය y වලින් දැක්වෙන අගේ 5 ගුණයට එකතු කළ විට ලැබෙන අගය. 5 ගුණයක් එකතු කළ විට ලැබෙන අගය. x වලින් දැක්වෙන අගේ 3 ගුණයට y වලින් දැක්වෙන අගේ 5 ගුණය එකතු කළ විට ලැබෙන අගය. x වලින් දැක්වෙන අගේ 3 ගුණයට y වලින් දැක්වෙන අගේ 5 ගුණය එකතු කළ විට ලැබෙන අගය. එහෙම ගමු. රෝමි ලක්ෂණ 2 2යි a ඍණ 7යි b. මෙයා පුතේ විස්තර කළොත් a වලින් දැක්වෙන අගයේ දෙගුණයෙන් b වලින් දැක්වෙන අගයේ 7 ගුණය අඩු කළ විට ලැබෙන අගය. a වලින් දැක්වෙන අගයේ දෙගුණයෙන් අල්ලා යන දැන් මෙතෙන්ට. a වලින් දැක්වෙන අගයේ දෙගුණයෙන් b වලින් දැක්වෙන අගයේ 7 ගුණය අඩු කළ විට ලැබෙන අගය. හරිද? රෝමි ලක්ෂණ 3 x බෙදීම 4 ඍණ y ධන 5. මේක x වලින් දැක්වෙන අගය 4න් පංගුවකින් y ප්‍රමාණයක් අඩු කර 5ක් එකතු කළ විට ලැබෙන අගය. නැත්නම් x වලින් දැක්වෙන අගය 4න් බෙදා y ප්‍රමාණයක් අඩු කර 5ක් එකතු කළ විට ලැබෙන අගය. එහෙම කිව්වත් හරි. ඒක කියන්න පුළුවන් විවිධ ක්‍රම හොඳයි. විවිධ ක්‍රම වලට කියන්න පුළුවන්. x වලින් දැක්වෙන අගය 4න් බෙදා නැත්නම් 4න් පංගුවකින් y ප්‍රමාණයක් අඩු කර 5ක් එකතු කළ විට ලැබෙන අගය. ආයි කියන්නද x වලින් දැක්වෙන අගය 4න් බෙදා නැත්නම් 4න් පංගුවකින් x වලින් දැක්වෙන අගය 4න් පංගුවකින් y ප්‍රමාණයක් අඩු කර 5ක් එකතු කළ විට ලැබෙන අගය. සර් පොඩ්ඩක් මුලින් ඉඳන් කියනවායි මං කල්. මේකද? මේකේ මුල ඉඳන්ද? මේකේ මුල ඉඳන්ද? එකේ ඉඳන්. මෙතන ඉඳන්
නෑ පළවෙනි එකේ ඉඳන්. ඔයා කියන්න පුතේ මේ x ට මොකක්ද වෙලා තියෙන්නේ? ඔව්. කියන්න ඔයා කියන්න. x මොකක්ද වෙලා තියෙන්නේ? x මොකක්ද වෙලා තියෙන්නේ මේ? 3න් ගුණ වෙලානේ. x 3න් ගුණ කර y 5න් ගුණ කරලා එකතු කරලා. ඒ කියන්නේ x වලින් දැක්වෙන අගේ 3 ගුණයට y වලින් දැක්වෙන අගේ 5 ගුණය එකතු කළා විතර ලැබෙනවා. හරිද? අන්න එහෙම. a වලින් දැක්වෙන අගේ දෙගුණයට නෙමෙයි a වලින් දැක්වෙන අගේ දෙගුණයෙන් b වලින් දැක්වෙන අගේ 7 ගුණය අඩු කළ විට ලැබෙන අගය. x වලින් දැක්වෙන අගය 4න් බෙදා. එහෙම නැත්නම් x වලින් දැක්වෙන අගේ 4න් පංගුවකින් y ප්‍රමාණයක් අඩු කර 5ක් එකතු කළ විට ලැබෙන අගය. හරිද? රෝම ඉලක්කම් 4. 2k ධන 3යි p ඍණ 8. k වලින් දැක්වෙන අගයේ දෙගුණයට p වලින් දැක්වෙන අගයේ තුන් ගුණය එකතු කර 8ක් අඩු කළ විට ලැබෙන අගය. නාය කියනවා k වලින් දැක්වෙන අගයේ දෙගුණයට p වලින් දැක්වෙන අගයේ තුන් ගුණය එකතු කර 8ක් අඩු කළ විට ලැබෙන අගය. හරිද? ඔබන් මේ විස්තර කරන විදිය වැඩි හොඳට තේරුම් ළමයි අතොස්සන්. ඕන විදියකට විස්තර කරන්න පුළුවන්. හරි. ඊළඟ අභ්‍යාසය 12/4. 12/4. प्रश्न अंक 1 रोम इलක්කම් 1 4යි x ධන 5යි y ධන 3යි x ධන 7. මෙයා සුළු කරනවා. පුතේ අපි මුලින්ම බලමු මේකේ තියෙන පද. x පදයක් y පදයක් x පදයක් නියත පදයක්. එතකොට x පද තියෙනවා. x පද දෙක ළඟට ගන්න. ඔන්න 4යි x ළඟට ගන්නවා ධන 3යි x ධන 5යි y ධන 7. 4යි x ධන 3යි x 4යි 3යි 7යි x ධන 5යි y ධන 7. ඔන්න පළවෙනි එක. රෝම ඉලක්කම් 2. 3යි a ධන 4 ධන 6යි b ධන 3. මේකේ පුතේ සුළු වෙන්නේ 4යි ධන 4යි ධන 3යි. ඒතකොට 3යි a ධන 6යි b ඊළඟට ලියමු. ධන 6යි b ධන 4 ධන 3. 3යි a ධන 6යි b ධන 4යි ධන 3යි ධන 7යි. ඕන. 3යි a ධන 6යි b ධන 7. මේවා නම් ලේසි. සුළු කිරීම තමයි ලේසිම. රෝම ඉලක්කම් 3. 5යි p ධන 4යි q ඍණ 2යි p ධන q. 5යි p ළඟට ගන්නවා ඍණ 2යි p. එන ලකුණත් එක්ක ගන්න. ඍණ 2යි p ධන 4යි q ධන q. 5යි p ගෙන් 2යි p අඩු වුණා 3යි p. ධන 4යි q ධන q ධන 5යි q.
3යි p ධන 5යි q. රෝම ඉලක්කම් 4 10යි m ඍණ 7යි n ධන 10යි n ඍණ 4යි m 10යි m ළඟට ගන්නවා ඍණ 4යි n ඍණ 7යි n ළඟට ගන්නවා ධන 10යි n ධන 10යි n 10යි m ගෙන් 4යි m අඩු වුණා 6යි m ඍණ 7යි n ධන 10යි n ධන 3යි n ඍණ 7යි ධන 10යි අසමාන ලකුණු අඩු වෙනවා 10න් 7ක් 3යි. ඒතර ධන 3ක් ආවේ වැඩි සංඛ්‍යාවේ ලකුණ. ධන 3යි n. 6යි m ධන 3යි n. 10යි m ගෙන් 4යි m අඩු වුණා 6යි m. ඍණ 7යි ධන 10යි නේ. අසමාන ලකුණු අඩු වෙනවා 10න් 7ක් 3යි. කාගේ ලකුණද? වැඩි සංඛ්‍යාවේ ලකුණ. ධන 3. කොහොමද මේ හතරම හරි ළමයාට උස්සන්න? මේ හතරම හරි මේ වෙද්දි. හරි. ඊළඟට ප්‍රමිලකම් 5 6 එතන කන්නම්. ප්‍රමිලකම් 5 3යි k ධන 5යි n ධන 10 ධන k ධන 4යි l ඍණ 5 k පද එක ළඟට 3යි k ධන k l පද ඊළඟට 5යි ධන 5යි l ධන 4යි l නියත පද ඊළඟට ධන 10 ඍණ 5 ඔන්න ඒ විදිහට k පද සුළු කරමු 3යි k ධන k 4යි k 5යි ධන 5යි l ධන 4යි l ධන 9යි l ධන 10 ඍණ 5 ධන 5 මේ දෙන්න සුළු වුණා මෙයා ආවා මේ දෙන්න සුළු වුණා මෙයා ආවා මේ දෙන්න සුළු වුණා මෙයා ආවා මොකක්ද රෝමි ලක්කම් 6 8යි x ඍණ 4යි y ඍණ 11 ධන x ධන 7යි y ධන 13 8යි x ළඟට ගන්නවා ධන x ඍණ 4යි y ළඟට ගන්නවා ධන 7යි y ඍණ 11 ළඟට ගන්නවා ධන 13 දැන් පුතේ මේ දෙන්න සුළු කරන්න 8ix ධන x 9ix මේ දෙන්න දැන් ඊළඟට ඍණ 4යි y ධන 7යි y අසමාන ලකුණු එහෙනම් අඩු වෙනවා 7න් 4ක් අඩු වුණා 3යි 3යි y ධනයි ඍණයි ඍණයි sorry ධනයි ඍණයි වැඩි සංඛ්‍යාවේ ලකුණ ධනයි 7යි y ඍණ 4යි y කියන්නේ මේ අසමාන ලකුණු එතකොට වැඩි සංඛ්‍යාවේ ලකුණ තමයි පුතේ ගන්න ඍණ 11 ධන 13 අසමාන ලකුණු 13න් 11 අඩු වුණා 2යි මොන දෙකයිද ධන 2යි ධන දෙකක් ආවේ කොහොමද වැඩි සංඛ්‍යාව වෙලා මේ දෙන්න සුළු වෙලා ධන 2යි කොහොමද මේ අන්තිම ගණන් දෙකක් හරියම යට උස්සන්න මේ දෙකත් හරි මම මෙහෙම දැම්මේ පුතේ ඕගොල්ලන්ට පේන්න හොඳේ මෙහෙම දාලා තියෙන ඔයාලට පේන්න ඕනේ. සාහින් නැතුව දාන්න ඕනේ නෑ මේ විදිහට. ඔයාලට පේන්නයි එහෙම දැම්මේ. ප්‍රශ්න අංක 2. පහත් දැක්වෙන එක් එක් රූපයේ පරිමිතිය දැක්වීමට වීජීය පද ඇතුළත් ප්‍රකාශනයක් ලියා එම ප්‍රකාශනය සුළු කරන්න. ඒතර පළවෙනි එකට නම් පුතේ 2x සේව එනවා 4ක්. ඒතර 2x සේව 4ක් කියන්නේ 8x. පළවෙනි එකේ පරිමිතිය 8ix. හරි දාගන්න. ඒක නම් ලේසි නේ ටික. 8ix. ඊළඟ එකේ පරිමිතිය පුතේ 3ix 3ix දෙපැත්තට එනවා. 2y 2y දෙපැත්තට එනවා.
එතකොට 3x 3x 6x 2y 2y 4y 6x ධන 4y. ඔන්න ඒකට 6x ධන 4y එන්න ඇති රෝමිලකන් දෙකට. ඊළඟට රෝමිලකන් 3ට තුන්වෙනි රූපෙට 2p 2p එකතු වෙලා 4p එන්න ඇති. 4p ධන 4 ඊළඟට ධන 3x. ධන 3x. ඔන්න 4p ධන 4 ධන 3x. ඉතින් ඕකම පද මාරු කරන්න පුළුවන්. මම ඕගොල්ලන්ට කියලා දුන්නානේ. පද මාරු කරන්න පුළුවන්. හැබැයි ලකුණත් එක්ක තමයි පුතේ මාරු කරන්නේ. ඒ කියන්නේ අපිට ඕකම ලියන්න පුළුවන්. 4p ධන 3x ඉස්සරහින් ලියනවා. ධන 3x ධන 4 ඔහොම කිව්වොත් හරියි. එහෙම නැත්නම් මෙහෙම කිව්වත් හරියි. ධන 3x ඉස්සරහින් ලියලා ධන 4p ඊළඟට ලියනවා. මුකුත් නැහැ කියන්නේ ධනයි. මුකුත් නැහැ කියන්නේ ධනයි. ලකුණක් නැහැ කියන්නේ ධන. ධන 4. ඔහොම ලියුවත් හරියි. මේ තුනම හරියි. එකම දේ තමයි මේ තුනෙන්ම කියන්නේ. කොහොමද මේ තුනෙන් එකක් තියන ළමයි අතුස්සන්න? රෝමිලකන් 3ට තුන්වෙනි රූපේ පරිමිතියට මේ තුනෙන් මොකක් හරි එකක්. පද පුතේ මාරු කරන්න පුළුවන් ඒ වායේ ලකුණත් එක්ක. ඒවා මම කියලා දීලා තියෙන්නේ. ඊළඟට රෝමිලකන් 4. එතකොට x ධන 3 ධන x ධන 3 x ධන 3 ඒව 2යි x ඒව 2යි x ධන x x x x x 4x 3යි 3යි ධන 3යි ධන 3යි ධන 6යි ඔන්න 4x ධන 6 මෙන්න රෝමිලකන් 4ක පරිමිතිය රෝමිලකන් 5 මේක පුතේ අර ශිෂ්ටත්ව ප්‍රශ්නයක් මෙහෙට ගේන්න මේ පැත්තට ගේන්න y ධන 1 ඒව 2යි ධන x ධන 4 ඒව 2යි y ධන y 2යි y 1යි 1යි 2යි x ධන x 2යි x 4යි 4යි 8යි තව සුළු කරන්න පුළුවන් 2යි 8යි 10යි 2යි y ධන 2යි x ධන 2යි 8යි 10යි 2යි y ධන 2යි x ධන 10 හෝ එහෙම නැත්නම් 2යි x ධන 2යි y ධන 10 හෝ ගත්තොත් නැතුසන් මේ පද මාරු වුණාට කමක් නැහැ මේ දෙන්න මාරු වුණාට කමක් නැහැ මේ උත්තර ගත්ත ළමයි හරි ඊළඟට 12 5 අභ්‍යාසය එක්කනේ මේව ලේසි පුතේ ඔය සුළු කරන ඒවා ලේසි ගොඩනගන ඒවා තමයි ටිකක් ළමයිට අමාරු වෙනවා ලොකු ඒවා ගොඩාක් විස්තරයක් දීලා ගොඩනගද්දී ටිකක් ඔයාලට අමාරු වෙනවා අර භාග සහිත ඒවා මේව නම් ඉතින් කිරි කටේ හරි ලේසි 12 5 අභ්‍යාසය ඒවත් ලේසි ආදේශ කරගන්න. ඊගනම් ටිකක් ලේසි. මොන ප්‍රශ්නාංක 1 a සමානයි 4යි ආදේශ කරන්න තියෙන්නේ. මේව නම් ඉතින් ගොඩාක් ලේසි තමයි. 3යි a ඍණ 5. 3යි a ඍණ 5. තුන් වරක් a වෙනුවට 4 දැම්ම ඍණ 5. තුන් වරක් 4 12 ඍණ 5. 12න් 5ක් අඩු කරන්න පුතේ 7යි. ඊළඟ රෝමිලකන් 2 පස් වරක් a ඍණ 3 පස් වරක් a ඍණ 3 පස් වරක් a වෙනුවට 4 දැම්මා ඍණ 3 පස් වරක් 4න් 3ක් අඩු වුණා 1යි පස් වරක් 1 5යි ඊළඟ 15 ඍණ 2යි a 15 ඍණ 2යි a වෙනුවට දාන්න 4 a වෙනුවට 4 15 ඍණ දෙවරක් 4 15 ඍණ දෙවරක් 4 8යි 15න් 8ක් අඩු වුණාම 7යි ඒව නම් ඉතින් ලේසි ඒ වගේ ගණන් තිබ්බනම් හරි සෝක් අපි හදා ඉන්න ඕන එහෙනම් දැන් අපි හරි සතුටුයි ඉන්නේ මේ වගේ ගණන් තිබ්බනම් හරි ෂෝයිනේ අර ගොඩනගන්නේ නැතුවනේ
ගොඩනගන ඒවා තමයි ටිකක් අමාරු වෙන්නේ. අපිට ගොඩනගා ගන්නට අපිට විෂයදල සුළු කරන්න පුළුවන්. හරි. ඇත්තනේ ඉතින් ගොඩනගනවා කියන්නේ පුතේ හරියට නිකන් බත් උයනවා වගේ වැඩක්. හරිද? ඕගොල්ලන්ට බත් උයන්න බෑ. හැබැයි උයපු දෙයක් කන්න පුළුවන්. උයලා තියෙන්නේ නේ. කන්න පුළුවන්, සුළු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. ඊළඟට 7යි ඍණ 5. රෝම ඉලක්කම් 4 7යි ඍණ 5. 7 ගුණ කිරීම a වෙනුවට 4 ඍණ 5. 4ක් 4 28 ඍණ 5 28 5ක් අඩු වුණා 23යි. හරි නේ එච්චරයි. ඊළඟ ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. x සඳහා දී ඇති එක් අගය 6x ධන 4 ප්‍රකාශනයේ අගය සොයන්න. මෙන්න මෙයාට ආදේශ කරලා 6x ධන 4ට ආදේශ කළා තමයි අගය හොයන්න ඕනේ. රෝම ඉලක්කම් 1 x සමාන 1 ආදේශ කරන්න. x සමාන 1. එතකොට පුතේ අපි කරන්නේ ඔන්න ඔය දීලා තියෙන වීජ ප්‍රකාශනය ලියා ගන්නවා. මෙයා ලියා ගන්නවා. 6x ධන 4 කියලා. ලියාගෙන x වෙනුවට එකක් දානවා. 6 වරක් එක 6යි 6යි 4යි 10යි. රෝම ඉලක්කම් 2 x වෙනුවට 2 දාන්න. ආයෙමත් මෙයා ලියා ගන්නවා. මේ දීලා තියෙන කෙනා ලියා ගන්නවා. 6x ධන 4 6 වරක් x වෙනුවට 2 ධන 4. 6 වරක් 2 12 ධන 4. 12යි 4යි 16යි. ඊළඟට රෝම ඉලක්කම් 3 මේ ටික මේ ලේසි නිසා පුතේ මම ඉක්මනට කරගෙන යන්නේ. හොඳේ. මේව ලේසි නිසා රෝම ඉලක්කම් 3 එක්ස්ට්‍රා 5 දාන්න. මෙයාව ලියාගත්තා. 6x ධන 4 x වෙනුවට 5 දාන්න. 6 වරක් 5 ධන 4. 6 වරක් 5 30යි 30යි 4යි 34යි. ඊළඟ රෝම ඉලක්කම් 4 x වෙනුවට 12 දාන්න. x සමානයි 12. මෙයාව ලියාගත්තා. 6x ධන 4 6 වරක් x වෙනුවට 12 ධන 42. 6 වරක් 12 72 ධන 4 72යි 4යි 76යි. ප්‍රශ්නාංක 3. ඒකත් ලේසි ආදේශ කරන්න තියෙන්නේ. හරි. ඕක පුතේ මම ඉක්මනට උත්තර ටික කියන්නම් ප්‍රශ්නාංක 3. මේ මොකද මිශ්‍ර අභ්‍යාස ඉක්මනට කරගන්න ඕන නිසා මම ඉක්මනින් උත්තර ටික කියාගෙන යන්නම්. ප්‍රශ්නාංක 3 ඒවා. රෝම ඉලක්කම් 1ට එන්න ඇති ආදේශ කරලා ගත්තම 8ක්. රෝම ඉලක්කම් 2ට 10යි. රෝම ඉලක්කම් 3ට 9යි. ඔයගොල්ලෝ මේ උත්තර ආපු ළමයි ප්‍රශ්නාංක 3 1ට 8යි 2ට 10යි 3ට 9යි ඕනේ නෑනේ මේව හදන්න. මේ වගේනේ පුතේ ආදේශ කළනේ හදන්න තියෙන්නේ. ඒ නිසා මම මේක ඔන්න උත්තර ටික දැම්මා. ඒක ලේසි. ලේසි නිසා මිශ්‍ර අභ්‍යාසෙට එමු. මිශ්‍ර අභ්‍යාසෙ තියෙනවා හොඳ ගණන් ටික. ආයේ ඉතින් තියෙන්නේ බක්කු යන්න. බත්තු යන්න තියෙන්නේ. උයපු ටිකක් කන්න නම් පුළුවන්. තව උයපු ඒවා කන්න නැද්ද දන්නේ නෑනේ. උයපු ඒවා කන්න. උයපු ඒවා කන්න නෑ. දැන් තියෙන්නේ උයාගෙන කන්න. උයාගෙන කන්න තියෙන්නේ. දැන් ඉතින් උයමු. මිශ්‍ර අභ්‍යාසය. හරි. ඕන්න පුතේ මිශ්‍ර අභ්‍යාසය. ප්‍රශ්නාංක 1. උයන්න පටන් ගන්න ළමයි. කියවන්න මුලින්ම දාන්න ඕන අමුද්‍රව්‍ය ටික. කාමරයක දිග හරි. කාමරයක දිග එහි පළලනේ දෙගුණයකට වඩා මීටර x ප්‍රමාණයකින් අඩුය. එහෙම කියවුව ළමයි ටික මඤ්ඤම් වගේ. ඉතින් මොකද කිව්වේ? තේරුන්නේ නෑනේ මට.
කියන දේ සිංහල තේරෙන්නේ නැහැ සමහර ළමයිට. ඒකයි වෙලා තියෙන්නේ. හරිද? ඔන්න කාමරයක දිග කාමරයක් දැන් ඔක පුතේ අපි පන්ති ඉඳිය නම් මම කාමරයක කසුන් එක අරගෙන මේ කාමරයේ දිග මෙන්න මෙච්චරයි මේක බලලා වගේ මෙන්න මේකුනේ ඒක ප්‍රැක්ටිකල් එකකින් කරලා පෙන්නනවා. ඉතින් මේක ප්‍රැක්ටිකල් කරන්න බෑනේ පුතේ මේ ඔන්ලයින් එකේ. හරි? ඒකයි ප්‍රශ්නේ. කාමරයේ දිග ඔන්න හරි කමන්නේ මම රූපයක් ඇඳලා ගන්නවා. මේ තියෙන්නේ සර්ගේ කාමරය. හරිනේ? මේකේ දිග පළලෙන් දෙගුණයකට වඩා x ප්‍රමාණයකින් අඩුයි. කාමරයේ පළල 3යිලු. එතකොට මේ පළල 3යි. හරිද? පළල 3යි. නම් එහි දිග දැක්වීමට x අඩංගු ඊජීය ප්‍රකාශනයක් ලියන්න. ඔන්න කාමරයේ පළල 3යි. මම මුලින්ම ලියාගන්නම්. කාමරයේ පළල සමානයි 3යි මීටර. එහෙනම් අපෙන් අහන්නේ කාමරයේ දිග. දිග පුතේ විස්තර කරලා කියනවා පළල ඇසුරින් විස්තර කරලා දිග. ඔන්න බලන්න විස්තර කරපු විදිය. කාමරයේ දිග එහි පළලෙන් දෙගුණයකට වඩා. පළල වගේ දෙගුණයක් කියන්නේ 3 වරක් 2. හරිද? දෙගුණයකට වඩා මීටර x ප්‍රමාණයකින් අඩුයි. එහෙනම් අඩු කිරීම x. ඕන්න. x ප්‍රමාණයකින් අඩුය කාමරයේ පළල 3ක් නම් දිගට ප්‍රකාශ. ඔන්න එහෙනම් දිග 3 වරක් 2 අඩු කිරීම x ඒකකය මීටර. 3 වරක් 2 6 අඩු කිරීම x මීටර. ඔයගොල්ලෝ උයාගෙන කාපු ළමයි අත උස්සන්න. මේක හරි ළමයි. හරි. දැක්කනේ? මේ මුලින්ම එව්වා. ඊට පස්සේ චුට්ටක් සුළු කරා. සුළු කරගන්න. සුළු කරේ නැතත් කමන්නේ. දැන් ඒවට අපි සුළු කරගන්න පුළුවන් පුතේ. මෙහෙමයි. දැන් මුල වීජ්‍ය ප්‍රකාශනවල සුළු කරන්න ගියේ නැත්තේ ඇයි? එතකොට සුළු කිරීම ඉගෙනගෙන තිබුත් නැහැ. දැන් සුළු කිරීම දන්න නිසා 3 වරක් 2 6යි කියලා ගන්න. සුළු කිරීම දන්නවනේ දැන්. අසුළු කරලා 6 ඍණ x කියලාම ගන්න. මේක තමයි උත්තරය. ඒතකොට හොඳයි. මිශ්‍ර අභ්‍යාස සුළු කරලත් ගන්න ඕන. ඕන ප්‍රශ්න අංක 2. පෑනක මිල රුපියල් x වේ. පෑන x. පෑනක මිල සමානයි රුපියල් x. නිමල් එම වර්ගයෙන් පෑන් දෙකක්. ඔව් පුතේ. x වරක් ඔව්. පෑන් දෙකක මිල. ඒකට මම ගන්නවා පෑන් දෙකක මිල. පෑන් දෙකක මිල. රුපියල් x වරක් 2 කියන්නේ 2යි. ඔව්. පෑන් දෙකක මිල 2යි. පොත් 12ක මිල රුපියල් y වන පොත් වර්ගයකින් පොත් 3ක්. ඒත් පොත් 12ක මිල තමයි පුතේ y. පොත් 12ක මිල. පොත් 12ක මිල රුපියල් y. හරි. පොත් 12ක මිල රුපියල් y වන පොත් වර්ගයකින් පොත් 3ක්. අපි බලමු පොතක් කීයද කියලා. පොතක මිල ගමු. පොතක මිල පොත් 12ක් y නම් පොතක් පුතේ රුපියල් y බෙදීම 12යි. y බෙදීම 12යි. පොත් 12ක් y නම් එක පොතක් ගන්න පොත් 12යි මිල 12න් බෙදන්න. පොතක මිල එනවා. හැබැයි මෙයා ගන්නේ පොත් 3ක්. පොත් 3ක මිල. මේක යටින් ලියන්න ඕන හොඳේ. දැන් මට මෙතන යට ඉඩමදි නිසා මම මේ පැත්තට ගන්නවා. මට මේ අත මෙතන ඉඩමදි. එහෙනම් මම මෙහෙට ගන්නවා පොත් 3ක මිල. පොත් 3ක මිල. හරි. පොත් 3ක මිල ගන්න පුළුවන්. y බෙදීම දැන් මොන රුපියල් y බෙදීම 12යි පොතක්. එහෙනම් ඒ වගේ 3ක්. y බෙදීම 12 ගුණ කිරීම 3. මේක චුට්ටක් අපිට සුළු කරගන්න පුළුවන්. චුට්ටක් පුළුවන් සුළු කරගන්න. කොහොමද සුළු කරන්නේ? 3 වරක් y 3යි y නේ. එතකොට 3යි y බෙදීම 12යි නේ පුතේ. 3යි y බෙදීම 12යි කියන්නේ 3ට 3 ඒවා 1යි. 12ට 3 ඒවා 4යි.
3ට 3 ඒවා 1යි. දැන් මෙතනම ගන්නත් පුළුවන්. කමන්නේ අපි මෙතන සුළු කරලා ගමු. 3 3 ඒවා 1යි. මොකද ලේප් පෙළිය කපන්න යන්න එපා. 3 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. එහෙනම් y බෙදීම 4යි. මොනවද ගන්න? y බෙදීම 4යි. 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. y බෙදීම 4යි. එහෙම නැත්නම් 3යි y බෙදීම 12 තිබුණත් ගැටලුවක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. වඩා හොඳයි නේ සුළු කරගත්තම පොත. පොත් 3ක් මිලදී ගත්තේ. ඒ සඳහා ඔහුට වැය වූ මුදල වීජ්‍ය ප්‍රකාශනයකින් දක්වන්න. ඔන්න එහෙනම් වැය වූ මුදල. දැන් ගන්න ඕන වැය වූ මුදල. හරි හිතන්නකෝ දැන් මේක කවුරු හරි ළමයෙක් ගත්තේ නැහැ කියලා. එතකොට ඒ ළමයා පුතේ මේක නැතුව ලියන්න කමන්නේ මේකත් ලියා ගන්න. හොඳයි ඔන්න මම මේක සුට්ටක් අයින් කරනවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ පුතේ සුළු කරන්න. දන්නවනේ ඔයාලා. ඉන්න වැය වූ මුදල පෑන් දෙකක් අරගන්න ගියා 2x. ගන්න. ඒ වගේම පොත් 3ක් ගන්න ගියා y බෙදීම 12 ගුණ කිරීම 3. ඔන්න සුළු කලේ නැති ළමයිට මෙන්න මේක තමයි උත්තරේට එන්නේ. සුළු කලේ නැත්තම් 2x ධන y බෙදීම 12 ගුණ කිරීම 3. මේක අර සුළු කරලා ගත්තු ළමයිට උත්තරේ එන්නේ මේක. රුපියල් 2x ධන y බෙදීම 4. ඔන්න මේ උත්තර දෙකෙන් ඕනෑම එකක් තියෙනවා. හරි. ඔබට මේ දෙකෙන් ඕනෑම එකක් තනියම ගත්ත ළමයාට උස්සන්න. හරි. ප්‍රශ්න අංක 3. පහත දී ඇති එක් එක් ප්‍රකාශනය වචනයෙන් විස්තර කරන්නයි තියෙන්නේ. වචනයෙන් විස්තර කරන්න. ඒ කියන්නේ මෙහෙම වැඩක්. අම්මා අහනවා පුතේ පරිප්පු හදන්න මොනවද දාන්නේ කියලා ඇහුවම ඕගොල්ලෝ විස්තර කරන්න ඕන අම්මේ පරිප්පු හදන්න මෙන්න මේ ටික ඕනයි. මේ වගේ වැඩක් තමයි දැන් කරන්නේ. දැන් මුලින් මේ කරේ මොකද්ද? උයා ඉව්වා. උයාගෙන කෑවා. හරිනේ. ඒ කියන්නේ උයලා කෑවා. අර ඊට කලින් ආදේශ කරනවා. අයියව උයලා තියපු ඒවා කෑවා. ඒ වගේ. දැන් අම්මා අහන පුතේ මේ පරිප්පු හදාන මොනවද දාන්න ඕනි? දැන් ඕගොල්ලෝ විස්තර කරලා කියන්න ඕනි. අම්මේ පරිප්පු හදාන්න මෙන්න මේවා දාන්න. හරි. ඔන්න ප්‍රශ්න අංක 3 පටන් ගමු. පහළ දී ඇති එක් එක් ප්‍රකාශනයේ වචනේ විස්තර කරන්න. 8 එකතු කිරීම y බෙදීම 2. මේක මම කාගෙන් හරි නිකන් අහලා බලන්න කොහොමද මේක විස්තර කරන්නේ කියලා. මට කියන්න බලන්න. මිස්ටර් චාන්දුල් මයික් ඔන් කරගන්න. මිස්ටර් චාන්දුල් මේක කියන්න බලපුතේ විස්තර කරලා. මේක විස්තර කරලා කියන්න බලන්න. මුලින් y ගෙන් පටන් ගන්නවා. කො චන්දුල්. චන්දුල් හෙඩින්ගට මට පේන්නේ ක්ලාස් එකේ කට් කළා. නෑනේ හොර ගෙඩියා. ඒ ඩිංගට පැන්නා. හරි. නෑ ඉන්න. සචික. කෝ කියන පුතේ ඉක්මන් කරන්න. මට කියන්න එහෙනම් ප්‍රමුදි සනාලි කොහොමද පුතේ මේක විස්තර කරේ? කියන්න මයික් එක ඔන් කරලා. මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරලා කියන්න. මයික් එක ඔන් කරලා කියන්න. විස්තර කරන්න. හරි මට කියන්නකෝ යේනුලි දුව. යේනුලි මේක විස්තර කරන්න කියන්න පුතේ.
තුන්වෙනි ගානනේ සර්. ඔව් මේක මේ බෝඩ් එකේ තියෙන. y වලින් දැක්වෙන අගය දෙකෙන් බෙදා 8ට එකතු කළ විට ලැබෙන අගය. හරියටම හරි. 8ට එකතු කළ විට. හරිනේ? y වලින් දැක්වෙන අගය දෙකෙන් බෙදා 8ට එකතු කළ විට ලැබෙන අගය. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. y වලින් දැක්වෙන අගයේ භාගයක් නැත්නම් අඩක්. y වලින් දැක්වෙන අගයේ භාගයක් 8ට එකතු කළ විට ලැබෙන අගය. එහෙමත් පුළුවන්. හරි. ඊළඟට 16 අඩු කිරීම ඒ බෙදීම 3. මේක විස්තර කරලා මට කියන්න කාටද දෙන්නේ? බිමානි දුව. බිමානි මයික් එක ඔන් කරගන්න. ඒ බෙදීම ඒ වලින් දැක්වෙන අගය 3න් බෙදා 16ක් එකතු අඩු කර විට 16ක් කිව්වොත් වැරදි පුතේ. 16ක් කිව්වොත් වැරදි. 16ක් කිව්වොත් වැරදිනේ. ඒතර 16ක් අඩු කරනවා කිව්වොත් පුතේ අඩු කිරීම 16න් නෙමෙයි. ඒක 16න් අඩු වෙන්න ඕනේ. හරි මට කියන්න එහෙනම් මේක කියන්න තෙසාකි රිසාකි ගෙන් තෙසාකි කියන්න. තෙසාකි රිසාකි ගෙන් තෙසාකි කියන්න. කොහොමදේ? ඒ වලින් දැක්වෙන ඇහෙන්නේ නැහැ නේ පුතේ මට. කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි නේ ඇහෙන්නේ. කැඩි කැඩි පුතේ ඇහෙන්නේ. අනේ නෑ පුතේ කැඩි කැඩි ඇහෙන්නේ මට. ඔයා ඉන්න තැන සිග්නල් නෑ. කැඩි කැඩි ඇහෙන්නේ. සචික hina වෙවි ඉන්නවනේ. සචික කියන්න මේ කොහොමද? කියන්න පුතේ තෙසාකි. කියන්න පුතේ ආයි කියන්නකෝ බලන්න. ඒ වලින් දැක්වෙන අගය 3න් බෙදා 16න් අඩු කළ විට අන්න හරි. ඒ වලින් දැක්වෙන අගය 3න් බෙදා 16න් අඩු කළ විට 16න් අඩු කළ විට ලැබෙන අගය. හරි. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. ඒ වලින් දැක්වෙන අගයේ 3න් පංගුවක් 16න් අඩු කළ විට ලැබෙන අගය. ඊළඟට මිශ්‍ර අභ්‍යාසී සලු කරන්න හරි ෂෝයි. අම්මා හදපුව ගන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 4. 8යි a ධන 5යි b ඍණ 3 ඍණ 6යි b ඍණ 2යි a. ඔන්න පුතේ සුළු කරන්න. දැන් ඉතින් ළඟට ගමු. 8යි a ළඟට එනවා. ඔන්න ඍණ 2යි a. ඍණ 2යි a ගන්න පුතේ ඍණත් එක්ක ගන්නේ. ඊළඟට ධන 7යි b. ධන 7යි b ළඟට ගමු කවුද? ඍණ 6යි b. ඍණ ලකුණත් එක්ක. ඊළඟට ඍණ 3. ඍණ 3 ලකුණ ඉන්නේ යාගේ ඉස්සරහා. ඒවා අපි දන්නවා. 8යි a ගෙන් 2යි a අඩු වුණා. 6යි a. 7යි b ගෙන් 7යි ඒ කියන්නේ ධන 7යි b ඍණ 6යි b. 7යි b ගෙන් 6යි b අඩු වුණා. ධන 1යි b. ධන 1යි b කියන එකේ එක වැඩක් නැහැ. එක ලිව්වත් කමක් නැහැ. ලිව්වේ නැතත් කමක් නැහැ. ඍණ 3. හරි එක්ක එක දැම්මත් කමක් නැහැ. මේක නැතත් කමක් නැහැ. ඔන්න උත්තරේ. රොමිලකන් 2.
රෝමි ඉලක්කම් 2 6යි x ධන 5යි y ඍණ 6යි x ඍණ 3යි y ධන 6යි x ඍණ 6යි x 6යි x ළඟට ගන්නවා ඍණ 6යි x ධන 5යි y ළඟට ගන්නවා ඍණ 3යි y ධන 6යි x ඍණ 6යි x කැපිලා යනවා ධන 5යි y ගෙන් 3 ඍණ 3යි y සුළු වුණාම ඒ කියන්නේ පුතේ මෙයාගෙන් මෙයාව අඩු වෙනවා 5න් 3ක් ගියා 2යි ධන 2යි y කොහොමද උත්තර ඒවා හරි ලේසි හරි ප්‍රශ්නාංක 5 x සමානයි 7 හා y සමානයි 3 වෙන විට 5ක් දැක්වෙන එක් ප්‍රකාශනය අගය සොයන්න හරි ලේසි x ට 7ක් දාන්න y ට 3ක් දාන්න එතකොට පුතේ 6යි x ඍණ 5යි y ට එයි 27ක් ඔන්න 5 ප්‍රශ්නාංක 5 රෝමි ඉලක්කම් 1ට 27යි ඒකෙම රෝමි ඉලක්කම් 2ට 28යි සුළු කරලා ගන්න තියෙන ඒව ලේසි කොබලන්න 27යි 28යි ආපු ළමයි තුස්සන්න මේ උත්තර දෙක ආපු ළමයි තුස්සන්න රෝමි ඉලක්කම් ප්‍රශ්නාංක 5 රෝමි ඉලක්කම් 1ට 27යි රෝමි ඉලක්කම් 2ට 28යි එහෙම ගැටලුවක් නැහැ ඒව ලේසි ඔන්න ඉතින් ආයෙත් තියන පුතේ ගොඩනගන්න ප්‍රශ්නාංක 6 ඔන්න ආයෙත් ගොඩනැගීමක් තියෙනවා තම පුතා ඉපදෙන විට පියෙකුගේ වයස අවුරුදු 35කි හරිද පුතා ඉපදෙනකොට තාත්තගේ වයස ඔන්න පුතේ මම මේක රූප සටහනකුත් එක්ක ගන්නම්කෝ මෙන්න පුතේ තාත්තා හරි මේ ඉන්නේ පියා පුතා ඉපදෙනකොට ඔන්න පුතා චූචි පුචා මේ ඉන්නේ පුතා මේ පුතා ඉපදෙනකොට තාත්තට වයස අවුරුදු 35යි තාත්තට වයස අවුරුදු 35යි පුතා ඉපදෙනකොට පුතාගේ වයස අවුරුදු x වන විට පියාගේ වයස ලියන්න පුතේ දැන් පුතාගේ වයස හිතන්න මෙහෙම පුතාට අවුරුද්දක් වෙනකොට ඒ කියන්නේ පුතා අවුරුද්දකින් වයසට යනවා අවුරුද්දක් වයසට යනවා කියන අවුරුද්දකින් වැඩි වෙනවා කියන්නේ හරි එතකොට පියාගේ වයසත් අවුරුද්දකින් වැඩි වෙනව නේද පුතා ලොකු වෙනකොට තාත්තගේ වයසත් වැඩි වෙනවා නැත්නම් උගේ තාත්තා හැමදාම 35 අර කොල්ලා වගේ ඉන්නේ කොල්ලා ලොකු වෙනකොට පුතා ලොකු වෙනකොට තාත්තා වයසට යනවා ඕක තමයි කියන්නේ ඔන්න ඔයගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ ඉපදෙද්දි තාත්තා දැන් තාත්තා වයසයි ඒ වගේ තමයි පුතාට අවුරුදු 1ක් වුණා ඔන්න පුතේ පුතාට දැන් 1 අවුරුද්දයි මම තාත්තයි පුතයි නිම ගන්නම් කොහොම වගුවක් වගේ පුතාට අවුරුදු බිඳුවේදී ඒ කියන්නේ පුතා ඉපදෙනකොට අවුරුදු නෑ බිඳුවයි හරිද එතකොට තාත්තට අවුරුදු 35යි පුතා ඉපදෙනකොට පුතාට වයස අවුරුදු 0යිනේ එතකොට තාත්තට අවුරුදු 35යි පුතාට අවුරුද්දක් වෙනකොට තාත්තට වයස අවුරුදු 36යි අවුරුද්දක් වැඩි වෙනවා තේරුණානේ පුතාට අවුරුදු 2ක් වෙනකොට තාත්තට 37යි පුතාට අවුරුදු 3ක් වෙනකොට තාත්තට අවුරුදු ඒ කියන්නේ පුතේ මේක වෙන්නේ කොහොමද මේක හැදිලා තියෙන්නේ මේ 36 හැදෙන්නේ 35ට මෙන්න මේ අවුරුද්ද එකතු වෙලා 37 හැදෙන්නේ කොහොමද 35ට මෙන්න මේ අවුරුදු දෙක එකතු වෙලා 38 හැදෙන්නේ කොහොමද 35ට මේ අවුරුදු තුන එකතු වෙලා පුතාට අවුරුදු x වෙනකොට තාත්තට වයස කොහොමද එන්නේ 35ට අවුරුදු වෙලා
4ක් x 35ට x තේරුණාද? ඔන්න ආයි කියනවා 35 පුතාට අවුරුදු 0ේදී තාත්තට අවුරුදු 35යි. පුතාට අවුරුද්දක් වෙනකොට තාත්තට අවුරුදු 36යි. පුතාට අවුරුදු 2ක් වෙනකොට තාත්තට අවුරුදු 37යි. පුතාට අවුරුදු 3ක් වෙනකොට තාත්තට අවුරුදු 38යි. ඔය 36 හැදෙන්නේ කොහමද? 36 හැදෙන්නේ පුතේ තාත්තගේ අවුරුදු 35ට පුතා අවුරුද්දකින් වැඩිමල් වෙනකොට තාත්තත් අවුරුද්දකින් වැඩිමල් වෙනෝනේ පුතේ. හරිද? එතකොට පුතා අවුරුදු 2කින් වැඩිමල් වෙනකොට තාත්තත් අවුරුදු 2කින් වැඩිමල් වෙනවා. පුතා අවුරුදු 3කින් වැඩිමල් වෙනකොට ඒ කියන්නේ වැඩි වෙනකොට අවුරුදු 3කින් වැඩි වෙනකොට තාත්තත් අවුරුදු 3කින් වැඩි වෙනවා. එයාගේ වයසත් අවුරුදු 3කින් වැඩි වුණා. එතකොට පුතා අවුරුදු x ප්‍රමාණයකින් වැඩි වෙනකොට x ප්‍රමාණයකින් වැඩි වෙනකොට තාත්තත් මොකද වෙන්නේ? අවුරුදු x ප්‍රමාණයකින් වැඩි වෙනවා. එහෙනම් 35 ධන x. කොහොමද මේක ගොඩනගාගත්තු ළමයි තනියම 35 ධන x කියලා? ඔන්න පුතාගේ වයස අවුරුදු x වන විට පියාගේ වයස. රෝමිලකම් 1 පියාගේ වයස. පියාගේ වයස සමානයි අවුරුදු 35 ධන x. කොහොමද මේක වැඩේ තේරුණා ළමයි අතට සර්? 35 ධන x ආපු විදිය තේරුණා ළමයි? හරි. ඊළඟට පුතේ රෝමිලකම් 2 මව පියාට වඩා අවුරුදු 4කින් බාලයි. ඇත්තනේ පුතේ සාමාන්‍යයෙන් අම්මා තාත්තට වඩා බාලයි. හරි. ඒක දන්නවනේ සාමාන්‍යයෙන් හිම සමසේ මේජුත් තියෙනවා. අම්මනේ තාත්තට වඩා අම්මා බාලයි. ඔන්න අම්මා. මේ ඉන්නේ පුතේ අම්මා. අම්මා තාත්තට වඩා අවුරුදු 4කින් බාලයි. හරිද? එතකොට මම අම්මගේ මම මෙහෙම ගන්නවද? මේක දාලා ගන්න. මේකට අම්මට ගන්නම් ඕන මෙහි ඉන්නේ අම්මා. හරි. හරිද? දැන් ඔන්න හිතන්න. පුතා ඉපදෙනකොට අම්මට වයස කීයක් වෙන්නද? තාත්තට වඩා අම්මා අවුරුදු කීයකින් බාලයිද? 4කින් බාලයිද? එහෙනම් පුතේ 35න් කරන්න 31යි. එහෙනම් පුතා ඉපදෙනකොට අම්මට වයස අවුරුදු 31යි. ඔන්න පුතාගේ වයස අවුරුදු x වන විට මවගේ වයස x වන ක්‍රියා. හරි. එතකොට පුතා අවුරුද්දකින් වැඩිමල් වෙනකොට අවුරුද්දකින් වැඩි වෙනවා. යාගේ වයස අවුරුද්දකින් වැඩි වෙනකොට අම්මගේ වයසත් අවුරුද්දකින් වැඩි වෙනවා. එතකොට අම්මට 32යි. පුතා අවුරුදු 2කින් වැඩිමල් වෙනකොට අම්මට අවුරුදු 33යි. පුතාට අවුරුදු 3ක් වෙනකොට 34යි. පුතාට අවුරුදු x වෙනකොට අම්මට අවුරුදු කීයද? කීය දෙන්නේ? කොහොම පුතේ මයික් එක ඔෆ් කරගන්න. දැන් කියන්න. පුතාට අවුරුදු x වෙනකොට අම්මට කොච්චරයිද වයස? 31 ධන x. අන්න හරි. 31 ධන x. මේ තේසාවගේ රිසාවගේ මයික් එක ඔන් කරගෙන වෙන කතා නවත්තන්න. හරි. ඕන්න අහගෙන පුතේ වෙන කතා කරන්න එපා. හරිද? නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ තේරුම් ගන්න ටිකක් අමාරුයිනේ. කොහොම හරි මේක තේරුම් ගන්නවා. ඔන්න පුතාට වයස x වෙනකොට අම්මට 31 ධන x. හරි. ඕක තමයි අහලා තියෙන්නේ. මව පියාට වඩා අවුරුදු 4ක් බාලය. පුතාගේ වයස අවුරුදු x වන විට මවගේ වයස x වේ. ඔන්න එහෙනම් මවගේ වයස.
මවගේ වයස සමානයි අවුරුදු 31 ධන x. ඔන්න මෙහෙම ගන්න පුළුවන්. 35න් මුලින්ම 4ක් අඩු කරනවා. ඒ තාත්තගේ වයසට වඩා අවුරුදු 4ක් අඩුයිනේ. ඊට පස්සේ x ප්‍රමාණයක් එකතු කරනවා. ඊළඟට අවුරුදු 35න් 4ක් අඩු කරා 31 ධන x. ඔන්න අම්මගේ වයස. 12x 31 ධන x. රෝම ඉලක්කම් 3. කොහොමද මේක හරි ළමයි තනියම ගත්තු ළමයි මේ උත්තරේ 31 ධන x කියලා. තනියම ගත්තු ළමයි තුසන්. රෝම ඉලක්කම් 3. මවගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු කීයකින් වැඩිද? මවගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු කීයකින් වැඩිද? කීයකින් වැඩිද? අම්මගේ වයස 31කින් වැඩි. අම්මගේ වයස පුතාගේ වයසට වඩා පුතේ 31කින් වැඩි. මේකෙන් මෙයා අඩු කරා. මෙයා අඩු කරන් 31යි. මෙතනින් මෙතන අඩු කරන් 31යි. අඩු කරන් 31යි. 31යි. එහෙනම් 31ට. 31ට. හරි. ඔන්න පුතේ විජී ප්‍රකාශන සියලුම අභ්‍යාස ටික ඉවරයි. හරි නේද? දැන් කොබලන මේ පාඩම වැඩි තේරුණා. හොඳට තේරිච්ච ළමයි දැන් විජී ප්‍රකාශන මේ විදිහ හොඳට තේරුණු ළමයි අතුසන්. හැමෝම දැන් වීඩියෝන් කරගන්න. හැමෝම වීඩියෝන් කරගන්නකො මුලින්ම. හරි. දැන් වැඩේ හරි එහෙනම්. පුතේ අපි හෙට උදේට ක්ලාස් එක තියෙනවා. හරිද? එතකොට හෙට උදේට ස්කන්ධය පාඩම කරලා ඒ ටික ඉවර කරනවා. ස්කන්ධය පාඩමේ ඒ ටික ඉවර කරනවා. තේසාගේ මොකද කෑ ගැහුවේ ඉස්සෙල්ලා ඈ? හරි. එහෙනම් හෙට අභ්‍යාස ටික පුතේ ස්කන්ධය පාඩමේ සියලු අභ්‍යාස ටික කරලා තියන්න. අපි ඊළඟ දවසේ දැන් මම ඒක වීඩියෝ එක දාන්නම් මේ ගෲප් එකට. ස්කන්ධය පාඩමේ මට එදා ගෲප් එක මේ වීඩියෝ එක දාන්න බැරි වුණානේ ගෲප් එකට. මම දැන් දාන්නම්. තමයි දැන් ක්ලාස් එක ඉවරයි. ඉවරෙච්ච එක මම දාන්නම්. මේ ස්කන්ධය පාඩමේ අභ්‍යාස ටිකක් කරන්න. අපි හෙට පුතේ ස්කන්ධයේ ඉතුරු ටික කරලා වෙලාව තිබුණොත් ඊළඟ පාඩමත් පටන් ගන්නවා. හරි නේද? එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් සරණයි. අයිබෝවන් ආයුබෝවන් පුතේ සරණයි.